හොලන්ඩ පොඩි කාරණා කීපයක් කියන්න තියෙනවා. අර ලංකාවේ නීති පද්ධතිය කියන පළවෙනි ටියුට් එකේ පොඩි එරර් එකක් තිබුණා. අර ඒකත් හරි ගස්ස ගන්න දැන් අලුත් එක දාලා තියෙන. හරි ගස්සන දෙයක් නැහැ. දැන් අරක අපි අයින් කළා. අරක අප්ලෝඩ් කරලා තියෙනවා. දැන් එරර් එක හදපු එක. ඒ එරර් එක තමයි බැංකු පළවෙනි ටියුට් එක. ලංකාවේ නීති පද්ධතිය ගැන ඒක පොඩි ටයිපින් මිස්ටේක් එකක්. බැංකු කටයුතු වලදී බලපාන අන්දම කියන එක. එතකොට ඒ කියන්නේ එතෙන්ට එන්න ඕනේ බැංකු කටවලදී මේ නීතික්‍රම බලපාන අන්දම 1852 නෙමෙයි 1927. ඒක හදලා දාලා තියෙන. ඒක නිසා දැන් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඊළඟ එක විද්‍යුත් ගනුදෙනු සම්බන්ධව තිබිච්ච එක. මේ විද්‍යුත් ගනුදෙනු සම්බන්ධව අලුත් ටියුට් එක දැන් අරක අපි අයින් කළා ඔක්කොම එරර්ස් හදලා එරර්ස් ටිකක් තිබුණා. ඊට පස්සේ අප්ලෝඩ් කරා. ඒක තමයි තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට ආයි වෙනම මේව කරන්න දෙයක් නැහැ. දැන් විද්‍යුත් ගනුදෙනු පනත අපි විද්‍යුත් ගනුදෙනු කියන පාඩම අපි ඉවර කරා. එතකොට මෙන්න මේක මේ ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන්ස් කියන එකේ දැන් ඔයගොල්ලන්ට ඔක්කොම පොඩි පොඩි වැරදි වගේක් තිබුණා. ඒවා ටික හරි ගස්සලා අපි දැන් අලුත් එක දාලා තියෙන්නේ. ඒක නිසා දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේ පාඩම ගිය සතිය ඉවර කරා. ඉතින් දැන් අද තියෙන්නේ ඊළඟ පාඩමට යන්න. අපේ අවසාන පාඩම ටිකක් මේකයි ඊළඟ දවසෙත් කරන්න තියෙන කොටසක්. මොකද මේක අද ඉවර කරගන්න පුළුවන් වෙන එකක් නෑ. එහෙම වුණොත් ඊළඟ ඉරිදත් කරලා අපි සිලබස් එක අවසන් කරන්නයි මගේ බලාපොරොත්තුව. ඉතින් එතකොට දැන් මේ දක්වා අපි සෑහෙන කොටසක් කරා ඔයගොල්ලන්ගේ විභාගයට අවශ්‍ය දේවල්. දැන් මේ විද්‍යුත් ගනුදෙනුකේ මම හිතන්නේ මේක හොඳට බලන්න. මේකේ ප්‍රශ්න මොකද අපි ගොඩක් මම ඒකේ විස්තර දීලා තියෙනවා. විශේෂයෙන්ම මේකදී ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා තමයි දැන් ඔක්කොම එරර්ස් හදලා තියෙන්නේ. විද්‍යුත් ගනුදෙනුවක් කියන්නේ කොමක්ද? ඒ වගේම ඉලෙක්ට්‍රොනික EFT විද්‍යුත් මාධ්‍යමික අරමුදල් හොමාරු කිරීමේ ක්‍රම ටික, ඡායාගත පිළිඹු, ඒ වගේම ඔය පොඩි පොඩි මාධ්‍ය තිබිච්ච ඒවා, ඒ වගේම මේ විද්‍යුත් අත්සන කියන එක, විද්‍යුත් ගනුදෙනු, නිර්ලේඛන, ඒ හැම එකක්ම මේකේ අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම 2007 අංක 27 පරිගණක අපරාධ පනත, පරිගණක සාක්ෂි අදාළ කරන නීති මොනවද කියන එක, ඒ වගේම තමයි විද්‍යුත් ගනුදෙනු පනතින් බැහැර කරන දේවල් 23 වෙනි වගන්තියේ තීර ටික. මම මේ නැවත මතක් කිරීමක් පොඩ්ඩක් කරන්නේ. ඒ වගේම පරිගණක සාක්ෂි නීත්‍යානුකූලව අදාළ කර ගැනීම. මේවා පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ ටිකක් මේ ගැන මේ ඉස්සෙල්ලා ආපු නිසා මේ විද්‍යුත් ගනුදෙනු සම්බන්ධව වැදගත් වෙයි. ඒකත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ මෙතෙන්දී. ඊළඟට දැන් අද පාඩමේ මම බලාපොරොත්තු වෙනවා පාරිභෝගික ආරක්ෂක කටයුතු පිළිබඳ පනත තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔය හෑන්ඩ් අවුට්ස් වල තිබිච්ච එදා අර ස්ටුඩන්ට් කෙනෙකුත් කිව්වා ඒක නිසාම මා නැවත පරීක්ෂා කරා ඔක්කොම. පරීක්ෂා කරන් පස්සේ මට මුගක් ගොඩක් අහු වුණා. මොකද ඒක මට චෙක් කරන්න අවස්ථාවක් වෙලා නැහැ ඒකයි. ඉතින් ඒක නිසා ඒක සිද්ධ වුණේ. ඉතින් ඒක නිසා ඒකට කනගාටු වෙන්න එපා. දැන් හදලා දාලා තියෙන්නේ. ඒ ඔක්කොම එරර්ස් හදලා තියෙන්නේ. දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම බලන්න. එතකොට ගැටලුවක් නැහැ. දැන් අපි අද කතා කරන්න යන්නේ පාරිභෝගික ආරක්ෂණය කියන පාඩම. එතකොට පාරිභෝගික ආරක්ෂණය කියන එක අපි ගත්තොත් මොකද්ද මේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ? මේක බැංකුවට කොහොමද අදාළ වෙන්නේ? ඔන්න ඒ කාරණා ටික ඉතා වැදගත් වෙනවා. ඉතින් මේක අපි කතා කරනකොට මේකෙදී දේවල් කීපයක්ම තියෙනවා. ඒ දේවල් කීපය තමයි මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ පනතේ විස්තර කොහොමද අදාළ වෙන්නේ කියන එක. ඉතින් Consumer Affairs Authority Act අංක 9 දරන 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත මේට අදාළ වේ. ඉතින් මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත අපිට අදාළ වෙන්නේ බැංකුකරුවන්ට අදාළ වෙන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. මම හිතන්නේ සියලු දෙනාම ඇවිල්ලා ඇති කියලා හිතනවා මෙතෙන්දී. පොඩ්ඩක් ඉන්නකො පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ ආවිල්ලාද කියලා ඔක්කොම. ඔව් දැන් 16 දෙනෙක් වගේ ඉන්නවා. ඔව්. සුෂාන් අනුර ගායත්‍රි අවින්දු ඔක්කොලගේ ඉන්නව නේද? ඔව්
වෙන්දෙන්න කට්ටිය ඉන්නවනේ. හරි. එතකොට අපි දැන් බලමු පාරිභෝගික ආරක්ෂණ පනත. ඔව්. දැන් මේකෙදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ පනත ගැන. ඇයි මේ පනත මෙහෙම පනතක් හැදුවේ? මේකට කෙටියෙන් කියනවා Consumer Affairs කියන එක CAA. CAA ඒ කියන්නේ Consumer Affairs Authority Act number 9 of 2003. ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ එහෙමයි. ඒත් මේකට පනතක් තියෙනවා. දැන් මේ පනත ඔයගලන්ට පේනවා. දැන් මේ පනත ආශ්‍රයෙන් තමයි කරේ. මේ ඔක්කොම අපි හදලා තියෙන්නේ. ඒක නිසා මේක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඔයගලන්ට. ඉතාමත් හොඳට ඒ වැඩ කටයුතු කරගෙන ගිය හැකි. මම පුළුවන් තරම් ඔයගලන්ට උත්සාහ කරනවා ඒක අවශ්‍ය දේවල් ටික දෙන්න. ඉතින් මේකෙදී විශේෂ කාර්යයන් කීපයක් තියෙනවා. මතක තියාගන්න ඕන කාර්යය. මොකද දැන් අපි නොයෙක් දේවල් ගනුදෙනු කාර්ය වෙනුවෙන් කරනවා. දැන් මේක යටතේ මේකත් එක්ක මේ අපි තියෙනවා තව ගනුදෙනු කරු ප්‍රතිඥා භාරය කියලා කස්ටමර් චාර්ටර්. එතකොට දැන් මේ මෙතෙන්දි මතක තියාගන්න ඕනේ අපි මේ මොකද්ද පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නේ. ඉතින් මේක අදාළ වෙන්නේ බැංකුවට පවණක් නෙවෙයි. වෙන අපේ රටේ ඉන්න පාරිභෝගිකයන් අපිනේ අඩවලට බඩු ගන්නෑ නෑ. ඉතින් අපි බැංකු වලට යන්නේ මොනවද? බැංකු නිෂ්පාදන මිලදී ගන්න. එහෙම නැත්නම් ණය මුදලක් ගන්න, සල්ලි ඩිපොසිට් කරන්න. එහෙම නැත්නම් පිටරට එන්න යාළුවෙකුට සල්ලි අරින්න. ඒ වගේ මේ අපේ කරන කර්මාන්ත වලට ඕසුළු කර්මාන්ත SME හරි ඒ වගේ ඒවා එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල් එක ගන්න. ඒ වගේ අපිට මේ බැංකුවත් එක්ක අපේ මුදල් සමග කරන ගනුදෙනු. ඒකට බැංකුවෙන් ණය නිෂ්පාදන තියෙනවා. ඒ වගේම වෙනත් නිෂ්පාදන තියෙනවා. විශේෂයෙන්ම ණය නිෂ්පාදන ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අපේ බැංකුවල එක එක ණය වර්ග දෙනවා. මම ඒ වච්චර විස්තර කරන්න යන්නේ නැහැ මේ වෙලාවේදී. අපේ ටොපික් එකේ තියෙන්නේ මේ පාරිභෝගික ආරක්ෂණ අදාළ නීතිනේ. ඉතින් අපිට මට කියන්න උවමනාව තියෙන්නේ බැංකුවේ විශේෂයෙන්ම තියෙනවා ගනුදෙනු කරුවන් ගන්න යන මිලදී ගන්න යන ඒවා. එතකොට ඒවා අපි ආරක්ෂා කරලා දෙන්න ඕනේ ගනුදෙනු කරුට නිසි පිළිවෙලකට. ඒක ආරක්ෂා නොකළොත් මොකද්ද වෙන්නේ? ගනුදෙනු කරු කරදරයකටපත් වෙනවා. ඒක නිසා තමයි මේ පනත දැම්මේ. ඕකේ පළවෙනි කොටස හැටියට අපි මේ පනත කරනවා. මේ පනතේ තියෙන සියලුම කටයුතු ඔයගොල්ලන්ට කියලා දෙනවා. මොකද මේක ප්‍රශ්නක කොටස් විදිහට බොහෝ විට එනවා. සාමාන්‍යයෙන් ලකුණු 5 2ක් වගේ දෙනවා සමහරවල්. සමහර වෙලාවට සමහර අවුරුදු වල සම්පූර්ණ ප්‍රශ්නකුත් දීලා තියෙනවා. ඉතින් මේක වැදගත් නිසා. එතකොට මේ යටතේ එනවා මූල්‍ය සාක්ෂරතාව කියන එක. ෆයිනෑන්ෂල් ලිටරසි කියන එකක් තියෙනවා. එතකොට ඇයි මේක තියෙන්නේ? මේ පනතේ තියෙන වැදගත්කම මොකක්ද? මේකේ විෂයපතේ මොකක්ද? මොනවටද අදාළ වෙන්නේ? ඒ ආදී වශයෙන් සෑහෙන කරුණු ටිකක් මේකේ අපිට හම්බ වෙනවා බලන්න. ඒවා ඉතා හොඳින් අපි දැනගන්න ඕනේ මේකේ. ඉතින් මේ ස්ටුඩන්ට්ස් හැම කෙනෙක්ම අපේ ශිෂ්‍යයෝ හැම කෙනෙක්ම විශේෂයෙන්ම මේ ගැන උනන්දු වෙන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට දැන් අපි අවසාන පන්තියේ ඊළඟ දවසේ දානවා. දැන් මේ අපි මේ ඔන්ලයින් කරන මේ ලෙක්චර්ස් මාලාවේ වැඩි ප්‍රශ්න කතා කරන්නේ නැත්තේ අපේ ලෝ සිලබස් එක සෑහෙන දිගයි. ඇත්තම කියනවා නම්. මොකද අපි ඉන්ටරැක්ට් වෙලා කරනවා නම් මේක තව කොට කරලා ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් ඒ අතරේ. නමුත් අපිට එතකොට පැය දෙකමාරක් අපි ගන්නවා. දැනට අපි කරන්නේ පැය දෙකයි මේක. ඉතින් එතනත් පැය භාගයක් අඩු වෙලා තියෙන නිසා තමයි බොහෝ වෙලාවට නැත්තම් පළවෙනි පැය කාලෙ මම හැම ලෙසන් එකකම මේ පන්තියේ ඔයගොල්ලෝ ඇවිල්ලා කරන එකිනෙකට හම්බෙලා තියෙන මේ ක්ලාස් රූම් වල කරනකොට ඔන්ලයින් නැතුව ෆිසිකලි කරන වෙලාවට ඉතින් ප්‍රශ්න සාකච්ඡා කරන්න හම්බ වෙනවා. මේ වෙලාවේ ප්‍රශ්නයයි සහ සිලබස් එකේ දීර්ඝතාවයයි නිසා තමයි මේක තියෙන්නේ. මොකද උඩින් කරලා එහෙම ලියන්න බෑ ප්‍රශ්න වලට. ඉතින් දැන් ඒක නිසා තමයි අපි නෝට්ස් ඔයගොල්ලන්ට හතර දුන්නේ. ඒක මට තියන්න තව කාරණයක් තියෙනවා. මේ කියන්නේ මේක අමතකෙන් ඉස්සෙල්ලා කියන්නේ 17 වෙනිදා තියෙනවා මේ රිවිෂන් ක්ලාස් එකක්. මම එදා කියපු කාරණේ ඒක මම කරන්නේ මුළු දවසම 8ක රිවිෂන් ක්ලාස් එකක්. ඉතින් ඒකදී මම බලාපොරොත්තු වෙනවා 17. ඒ කියන්නේ ලබන මාසේ දැන් මේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ 17 සෙනසුරාදා දිනයක් ඉන්ස්ටිටියුට් එකේ ඇල්විටිගල මාවත තියෙන අපේ හෙඩ් ඔෆිස් එකේ මේ බිල්ඩින් එකේ තියෙන්නේ IBS එක. ඉතින් ඒක නිසා ඒකට ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඒකට ආවොත් බොහෝ දේවල් ප්‍රශ්න මම සාකච්ඡා කරනවා. හැම අවුරුද්දම මේ රිවිෂන් ක්ලාස් එක මමයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ ආපුවත් ඇති. ඉතින් ඒකට පැමිණුණොත් ඔයගොල්ලන් මේ ප්‍රශ්න පත්‍ර ඔක්කොම කියන්නේ ඒකට අපි අදාළ කරගන්නවා විශේෂ ප්‍රශ්න පත්‍ර කීපයක්. ඒ ප්‍රශ්න ඒ වගේම
සම්පූර්ණ රිවිෂන් එකක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අර මල්ටිපල් චොයිස් ප්‍රශ්න ඔක්කොගෙම වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ඒකේ ආපුවේ එතකොට ඒ හැම ප්‍රශ්න පත්‍රයක් අපි සාකච්ඡා කරන්නේ මල්ටිපල් චොයිස් ප්‍රශ්න පත්‍ර කරනවා. ඒක නිසා මේ බහුවර්ණ ප්‍රශ්න ඒවත් කරනවා. ඊට අමතරව සෙක්ෂන් බයි සෙක්ෂන් වගේ ඉතා වැදගත් මාතෘකා පුනරීක්ෂණය කරමින් තමයි ඒ ලෙසන්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මූලිකවම ප්‍රධානම මාතෘකා ටික කරලා තමයි මම අනිත් එක කතා කරන්නේ දාට. ඉතින් ඒක නිසා මේ ක්ලාස් එක ඉතාමත් වැදගත් වෙයි ඔයගලන්ට. ඉතින් ඒකේ පැමිණීමෙන් තවදුරටත් මේ ඔන්ලයින් කරපු එක අපිට පොලිෂ් කරගන්න පුළුවන්. ඒකවල තිබිච්ච ප්‍රශ්නත් තව තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මේ හැමදේම මුණ ගැහෙන නිසා. හරි. ඒ පණිවිඩය අමතක වෙන්න ඉස්සෙල්ලා කිව්වේ ඒකයි මේ ඊළඟට මේ දැන් ඒතකොට විද්‍යුත් ගනුදෙනු ගැන සහ අර පළවෙනි ටියුට් එකේ තිබිච්ච ඒ වර්ෂය අමතක කරන්න එපා. එතන 1852 වෙනුවට ඒකට 1927 වෙන්න ඕනේ. ඒක හදලා තියෙන්නේ. ඒ වගේම විද්‍යුත් ගනුදෙනු පනතේ අර අන්තිමට තිබිච්ච ඒවා ඔක්කොම හදලා තියෙන එක නේ උලන් ප්‍රශ්නයක් නැහැ. නැවතත් මම ඒක රිපීට් කරා. හරි. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත මේට අදාළ වෙමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ පිහිටුවීම සඵලදායී තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ අභ්‍යන්තර වෙළඳාම් විධිමත් කිරීම සඳහා 1979 අංක 1 දරන පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත සහ මිල පාලනය කිරීමේ පනත ඉවත් කිරීමද එහා සම්බන්ධව ඊට අනුශංගික සියලු කරුණු සඳහාද විධි විධාන සැලසුම් මෙහි ප්‍රධාන අරමුණයි. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ අධිකාරිය දැම්මේ ඇයි කියන එකට. එතකොට දැන් මේකේ තව මොනවා හරි මීට අමතර දේවල් තියෙනවා නම් මම ඔයගොල්ලන්ට ලැබෙන මේ ඒවා ඩික්ටේට් කරනවා. එතකොට ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. දැන් මේකේ විශේෂයෙන්ම අපි මේ පනතේ 7 වෙනි වගන්තියේ තමයි ප්‍රධාන අරමුණු තියෙන්නේ. එතකොට මේකේ විෂය පතේ සම්බන්ධව කාරණා කීපයක් තියෙනවා. විෂය පතේ කියන්නේ විශේෂ ශාස්ත්‍රයේ කොයිට කොයි තරම් තැන් වලද යන්නේ. ඉතින් අනිත් එක තමයි මේ විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු පනතේ 7 වෙනි වගන්තියේ තියෙනවා ප්‍රධාන අරමුණු. ප්‍රධාන අරමුණු තමයි අපි ඉස්සෙල්ලා අරමුණු මොනවද කියලා බලලා ඉමු. විශේෂයෙන්ම පාරිභෝගිකයන්ගේ ජීවිතවලට බලපාන හානිදායක දේවල් තියෙනවා. හානිදායක දේවල් හැසාඩස් කියන්නේ අලෙවිකරණයෙන් දැන් ඕගොල්ලෝ දකිනවා නිතරම සමහර වෙලාවට මිල පාලන අධිකාරියෙන් යන්නේවා පොලිසියෙන් අල්ලන්නේවා ඒ ආදී වශයෙන් දැකලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ආහාර ගන්න හෝටල් වල ආහාර ලස්සන ඉස්සරහ තිබුණාට සමහර හෝටල් වල ඉතාම අප්‍රසිද්ධ තත්ත්වයේ තියෙනවා. ඒවා තියෙනවා. ඉතින් සමහර වෙලාවට සුපර් මාකට්ස් කියලා තිබුණාට ඒ සුපර් මාකට්ස් වලත් තියෙනවා සමහර වෙලාවට අපිට මේක ප්‍රශ්න තියෙන ඒවා. මම ඒවා විශේෂයෙන් නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට උනත් ඒ වගේ ඩිෆෙක්ට්ස් තියෙන දේවල් හම්බෙලා ඇති. එතකොට ඒ දේවල් වලින් පාරිභෝගික ආරක්ෂා කිරීම තමයි පළවෙනිම එක. දැන් මෙතන පේනවනේ 7 වෙනි වගන්තිය ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ පනතේ. මොකද්ද මේ අධිකාරියේ ප්‍රධාන ඇයි මේ අධිකාරිය පනවන්න හේතුව කිව්වහම ඒ අරමුණු ටික ඉස්සෙල්ලා අපි හොඳින් දැනගන්න ඕනේ. මොනවද මේකේ අරමුණු? එතකොට ඒක තියෙන්නේ 7 වෙනි වගන්තිය. එතකොට විශේෂයෙන්ම මේ 7 වෙනි වගන්තිය යටතේ තියෙන කටයුතු ඔයගොල්ලෝ ගොනු කරගන්න ඕනේ හොඳට. දැන් ඒක මේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. පාරිභෝගිකයන්ගේ ජීවිත සහ දේපල වලට උපද්‍රවයන් සිදුවන අලෙවි භාණ්ඩ වෙන භාණ්ඩ අලෙවි කිරීම සහ සේවා දැමීමේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම. දේපල වලට උපද්‍රව හැසාඩස් කියන්නේ ඒවා තමයි. තමන්ගේ සෞඛ්‍යයට අහිත කරලා වෙන්න පුළුවන්. දැන් ඒක කෑවනම් බොහොම භයානක දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒක ඒ අය ආරක්ෂා කරන්න. දැන් එක්තරා අවස්ථාවක ස්ලයිස් බ්‍රෙඩ් එකක් ගත්තා එක්තරා සුපර් මාකට් එකකින්. මම ඒකට කිසිම ඉඟියක් කරන්නේ නැහැ මොන සුපර් මාකට් එකේද කියලා. නමුත් ඒක ආහාරයට ගන්න යන අවස්ථාවකදී ඒක ඇතුලේ මැස්සෙක් හිටියා. ඉතින් මම ඒ ස්ථානයට ගිහිල්ලා කිව්වහම වෙන්න බෑ කිව්වා. මම කිව්වා බලන්න ඔයගොල්ලන්ගේ සීල් කැඩිලාද කියලා. සීල් කැඩිලා නැහැ. ඒ අර ස්ලයිස් බ්‍රෙඩ්ස් තියෙන්නේ ඔක්කොම සීල් කළානේ. ඉතින් නමුත් ඒගොල්ලන් පිළිගන්න සිද්ධ වුණා ඒගොල්ලන්ගේ එකක් කියලා.
ඒක මම ඒගොල්ලන්ට තරයේ ඒක දැනුම් දුන්නා. මේ වගේ දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ සුපර් මාකට් එකකින්. ඉතින් එතකොට ඒකෙන් ඒගොල්ලන් ගොඩක් දේවල් ඉතින් මගෙන් ගොඩාක් ඒගොල්ලෝ මොනවද කරන්න ඕනේ ඉතින් එහෙම කියලා ඇහුවට මට කිව්වා මට දැන් මගේ සල්ලි ටික දෙන්න. එච්චරයි මට ඕනේ. ඉතින් ඒක දීර්ඝ වශයෙන් මම ගෙනිච්චේ නැහැ. නමුත් ඒගොල්ලන් මම බොහොම උපදෙස් දෙන ආකාරයෙන් කතා කරලා යාවේ. මොකද ඒක වෙන ගැටලුවක් බවට පත් කරගත්තේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒකට හේතුව කිව්වා මේ වගේ අවස්ථාවක මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මගේ පාන් ගැනීම පැත්තකින් තියලා මුදල් අරගෙන ආවා. ඉතින් ඔය වගේ ඔයගොල්ලන්ට ඕන තරම් අවස්ථාවල දකින්න ඇති. දැන් රෙදිපිලි සාප්පු වල තියෙනවා. එතකොට ඩිෆෙක්ට්ස් එන උතර ලස්සන්ට මේවට දාලා තියෙනවා. ඉතින් ඒවා තියෙනවා. ඉතින් බැංකුවේදී මොනවද වෙන්නේ? බැංකුවේදී එහෙම ඒවා දෙනවද? බැංකුවේදී අපි සල්ලිත් එක්කනේ ගනුදෙනු කරන්නේ. ඒතකොට ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මොනවද මේ අපිට තියෙන්නේ මොනවද කියලා. දැන් ඉදිරියේදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒව. මොනවද කියන එක. අනිත් එක තමයි දෙවෙනි කාරණේ මේ බලන්න අසාධාරණ වෙළඳපිළිවෙත්. දැන් අසාධාරණ වෙළඳපිළිවෙත් වලට විරුද්ධව පාරිභෝගික ආරක්ෂා කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් වල නිසි හිමි සැලකිල්ල දැක්වීමට සහතික වීම. එතකොට ඔයගොල්ලෝ දන්නා එක එක ප්‍රැක්ටිසස් තියෙනවා. මොනවද මේ ට්‍රේඩ් ප්‍රැක්ටිසස්. ඒවා සුරකීම. ඒක තමයි එකක්. දැන් අපි හිතමු බැංකුවේ ඔයගොල්ලෝ දන්නවා රේට් බෝඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ලීෆ්ලට් එකක් නිකුත් කරනවා. මොකක්ද එතකොට තියෙන්නේ? එතකොට ලීෆ්ලට් එකක් නිකුත් කරනකොට ඒ ලීෆ්ලට් එකේ තියෙන්න ඕනේ ගනුදෙනුකාරයාට අවශ්‍ය දේවල්. අවශ්‍ය දත්තයන් කොහොමද තියෙන්නේ? ඒ මොනවද කියන එක පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අන්න ඒක එක අවස්ථාවක්. එතකොට ඒ වගේ අවස්ථාවල් වලදී මේ එහෙම තහවුරු කිරීමක් තියෙන්න ඕනේ. මේ පනතේ 7 වෙනි වගන්තියදී. එතකොට 3 වෙනිව කියනවා හැකි සෑම අවස්ථාවකදීම පාරිභෝගිකයන් තරංගකාරී මිලට මහණ්ඩා සේවාවල ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීම. එතකොට දැන් අපි ගනුදෙනුකරුවෙකුට ක්‍රෙඩිට් ප්‍රොඩක්ට් එකක් දෙනවා නම් තරංගකාරී කියන්නේ ඒක අනිත් බැංකු වලට නොදැනීමෙන්ද ඒ ප්‍රොඩක්ට් එකේ සියලු ලක්ෂණ තියෙන්න ඕනේ. දැන් අපි ණය මුදලක් දෙනවා නම් අධ්‍යාපන ණයක් දෙනවා නම් තව බැංකුවක තියෙනකොට විශාල දේවල් දෙනවා නම් මීට වඩා ඒක ඒකට තරගයක් නැහැ නේ. ඒ හා සමාන අන්දමින් වෙන්න ඕනේ. තරංගකාරී ස්වරූපයක්. ඒ පාරිභෝගිකයට සෙතක් වෙන විදියට. පාරිභෝගිකයා කරදරයට දෙයක් වෙන්න බෑ බැංකුව පැත්තෙන් සලනකොට. ඉතින් ඔන්න ඔය ටික. එතකොට දැන් මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නීති යම්කිසි කෙනෙක් උල්ලංඝනය කරනවා. ඒ වගේම තමයි පාරිභෝගික සූරාකෑම් වලට සූරාකෑම් කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. සූරාකෑම් කියන එක සහනය ලබා දෙන්නේ. මේ කියන්නේ වැඩි ලෙස අපි ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනකොට විශාල කමිෂන් ගන්නවා නම් අපි හිතන්නේ නැතිව දැන් කාඩ් එක ගත්ත දවසේම 3000ක් ඩෙබිට් කරනවා නම් ඊට පස්සේ ලේට් පේමන්ට් එකකට ලොකු ගාණක් ගන්නවා නම් අන්න ඒව තමයි සූරාකෑම් කියන්නේ. එතකොට දැන් අපි හිතමු ගනුදෙනුකරුවා එයාගේ විස්තර ටිකක් කියලානවා. ඒකටත් මුදල් ගන්නවා නම් එහෙම මම හිතන්නේ නැහැ බැංකුව ඇති කියලා එච්චර මේ වෙන විදිහට එහෙම කරනවා නම් අපි මූල්‍ය ආයතනයක් වුණත් එහෙම විශාල ලෙස ගනුදෙනුවන්ගේ මුදල් මේ පොඩි සර්විසස් වලට ගන්නවා නම් අන්න ඒක අපිට ගනුදෙනුකාරයන්ට ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ පාරිභෝගික සූර්යාකාම වලට රෙවිය සහනයක් ලබා දෙන්න. ඉතින් එතකොට මේකෙදි ඕන්න සටහන් කරගන්න පුළුවන් මේ ඔයගොල්ලන්ගේ නෝට්බුක් එක මම හැමදාම කියලා තියෙනවා නෝට්බුක් එකකුයි පෑනකුයි ළඟ තියාගන්න කියලා. එතකොට ඒව සඳහන් කරගන්න පුළුවන්. දැන් පාරිභෝගික ආරක්ෂණය කියන පාඩම යටතේ ඔය හෑන්ඩ් අවුට් එකේ නැති දේවල් මම වරින් වර කියනවා. ඒවා ලියාගන්න බලන්න. එතකොට දැන් මේ 7 වෙනි වගන්තියේ සම්පූර්ණ විස්තරය ওই ටික දැනගත්තාම ඇති. ඔය දේවල් ප්‍රධාන අරමුණු වශයෙන් හිතේ තියාගෙන ඒවා යම්කිසි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නීති නේ ඔය තියෙන්නේ. 7න් දක්වලා තියෙන්නේ. ඒක 7 වෙනි වගන්තියත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. අධිකාරියේ ප්‍රධාන අරමුණු මොනවද කියලා ඇහුවොත් පාරිභෝගික ආරක්ෂණ අරමුණ CAA කෙටින් කියනවනම් Consumer Affairs Authority. එතකොට ඒකේ ප්‍රධාන අරමුණ මොනවද කියලා ඇහුවොත් ඒ ප්‍රධාන අරමුණ 4 ලියලා ඊට පස්සේ ඒක තමයි ප්‍රධානව ලියන්න තියෙන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙපාරක් කියවනකොට ඕක දෙපාරක් තමයි කියනකොට ඔයගොල්ලගේ මනසට ඕක රෙකෝඩ් වෙයි. එතකොට
දැන් මෙහෙම කටයුතු කරන කෙනෙක් ඉන්නවනම් එතකොට ඔයගලන්ට සඳහන් කරගන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නීති උල්ලංඝනය කරන ව්‍යාපාරිකයන් හඳුනාගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් වෙළඳාම් කටයුතු නියාමනය කිරීම සහ වෙළඳපොළ සමීක්ෂණයන්ද මීට අදාළ වේ. ඔතනම ලියුවත් කමන්නේ. ඉතින් ඔය හැම එකම මොකද්ද මම කිව්වේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නීති උල්ලංඝනය කරන ව්‍යාපාරිකයන් හඳුනාගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් වෙළඳ කටයුතු නියාමනය කිරීම සහ වෙළඳපොළ සමීක්ෂණයන්හි නිරත වෙනවා. එතකොට ඔය අධිකාරියේ තියෙන ප්‍රධාන ඒවා ඒ වගේම අපි දැන් CAA කියලා කෙටියෙන් කිව්වොත් CAA එකේ තියෙන මේකේ ප්‍රධාන එකක් තමයි වංචනික වෙළඳුන් ඉන්නවනම් හඳුනා ගන්න පුළුවන් අපිට. හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන මේ හඳුනා ගැනීම ඒ වගේම වෙළඳපොළ විමර්ශනයන් අපි කෙටියෙන් කියනවා නම් වින්දන විමර්ශනයන් ඒ වගේම පාරිභෝගික සුරක්ෂිතතාව ඒ වගේම පාරිභෝගිකයන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීම. මේක තවත් කටයුත්තක් තමයි. පාරිභෝගිකයන්ගේ දැනුම මොනවද මේ දැනුම කියන්නේ? ඉතින් ඒක අටවෙනි වගන්තියෙන් තවත් දේවල් තියෙනවා. අටවෙනි වගන්තියෙන් තවත් දේවල් තියෙනවා. ඊට ඉස්සෙල්ලා අපි බැලුවොත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නීති උල්ලංඝනය කරන ව්‍යාපාරිකයන් හඳුනාගන්න මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කරන වෙළඳාම් කටයුතු නියාමනය කිරීම සඳහා වෙළඳපොළ සමීක්ෂණයන් කරන්න පුළුවන්. එතකොට ඒක. එතකොට මේ නියාමනය කියන්නේ කොහොමද? මෙන්න මේ කාර්යයන් වලට ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. එතකොට මේ regulation of trade 75 වෙනි වගන්තියෙන් අන්න එක නෝට් කරගන්න නෝට්බුක් එකේ. පනතේ 75 වෙනි වගන්තියෙන් CAA වගන්තියෙන් තියෙනවා වගන්තිය මගෙන් සිදු කරන විශේෂ සේවාවන් වල සීමා පනවලා තියෙනවා. 75 වෙනි වගන්තිය. ඒක මොනවද මේ 75 වෙනි වගන්තිය කියන්නේ කියන එක අපි බලන්න ඕනේ ඊළඟට. 75 වෙනි වගන්තිය. 75 වෙනි වගන්තිය යටතේ විශේෂයෙන්ම පහේ මේ කාරණා ඇතුළත් වෙනවා. ඒවා තමයි විශේෂයෙන්ම ඔයගොල්ලෝ පොඩ්ඩක් සටහන් කරගන්න. මේකේ විශේෂේෂ්ත්‍රය කොච්චර පතේකට මේක යනවද කියන එක. එතකොට CA එක මේක දෙවෙනි කොටසේ අනතේ දෙවෙනි කොටසේ තමයි තියෙන්නේ විශේෂයෙන්ම වෙළඳාම් නියාමනය කිරීම සම්බන්ධව ඒකේ දක්වලා තියෙනවා. අනතේ 75 වෙනි වගන්තිය තමයි සිදු කරන සේවාවන්ගේ විශේෂ ශේෂ්ත්‍රය එහෙම නැත්නම් විශේෂ සීමාව විශේෂ පතේ. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් සටහන් කරගන්න. විශේෂයෙන්ම මේකේ සේවාව කියන එකට අර්ථ දක්වලා තියෙනවා. ඔයගොල්ලෝ සේවාව කියන එක දන්නවා එක එක තව කෙනෙක් වෙනුවෙන් කරන යම් කාර්යයක්නේ. එතකොට මේ පළවෙනි මේක තමයි විශේෂ ශේෂ්ත්‍රය බැංකු අන්න අපිට වැදගත් වෙනවා. මූල්‍ය සම්පාදනයේ රක්ෂණ ආදී නැවගත කිරීමේ කටයුතු සහ විනෝදය සම්බන්ධ ඒවා. ඒක පළවෙනි එක. 75 වෙනි වගන්තිය යටතේ තියෙන්නේ මේ. CAA Customer Affairs Authority ගේ 75 වෙනි වගන්තිය සේවාවන් සහ විශේෂපතේ. 75 වෙනි වගන්තිය මතක තියාගන්න ඒකෙදි. අපි 7 වෙනි වගන්තියෙන් අරමුණු කිව්වා. මේකේ විශේෂපතේ තමයි දැන් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක බැංකු මූල්‍ය සම්බන්ධයෙන් රක්ෂණ නැවගත කිරීමේ කටයුතු සහ විනෝදය සම්බන්ධව කටයුතු කරනවා. ඊළඟට විනෝද කටයුතු සහ සංග්‍රහ එන්ටර්ටේන්මන්ට් කියන්නේ ඒව තමයි. ඊළඟට ඉදිකිරීම විශේෂයෙන්ම භාණ්ඩ ඉදිකිරීම නිපදවීම ඒ වගේම නොයෙක් දේවල් හදන ඒවා නිපැයුම් ඉදිකිරීම නිෂ්පාදන නිපැයුම් ඒ වගේම ගබඩා කිරීම සැපයීම ලියාගන්න නඩත්තු කිරීම
ඒ වගේම අලුත් වැඩියා කිරීම, පවිත්‍ර කිරීම, අනිත් එක పూర్ව සැකසුම් ආදී කිරීම, වෙනස් කිරීම ආදී ඒ සියල්ලම අදාළයි මේකට. ඒ වගේම තමයි තව කාරණයක් භාණ්ඩ ආනයනය අපනයනය හෝ බෙදා හැරීම සම්බන්ධ සේවා. ආනයන අපනයන භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධ සේවා. ඒ වගේම ඊළඟ කාරණේ මේව ඇවිල්ලා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ තියෙන විශේෂ ශේෂ්ත්‍රය. මෙන්න මේවට තමයි මේක අදාළ වෙන්නේ. එතකොට ඒක එකක් භාණ්ඩ සහ මගී ප්‍රවාහනය සම්බන්ධව කටයුතු, ගොඩනැගිලි සහ ගොඩනැගිලි පරිසර පවිත්‍ර කිරීම, ඒ වගේම විදුලිය, ජලය, ගෑස් සහ විදුලි සංදේශ සේවා ඇතුළත් උපයෝගී සේවා අලෙවි සඳහා සැපයීම. මොනවාද? විදුලිය, ජලය, ගෑස් සහ විදුලි සංදේශ සේවා ඇතුළත් උපයෝගීතා සේවා අලෙවි සහ සැපයීම. ඊළඟට තොරතුරු තාක්ෂණය සහ සංදේශන සේවාව. තොරතුරු තාක්ෂණය සහ සංදේශන සේවාවත් මේකේ තාම පුළුල් ලෙස සාකච්ඡා කරනවා. ඊළඟට තොරතුරු තාක්ෂණය සහ සංදේශන සේවාව. උල්ලන්න තොරතුරු ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි කියන එක ඒ ආදී සේවාව. තොරතුරු තාක්ෂණ සංනිවේදනය. ඒ වගේම ගිණුම්කරණය, විගණනය, ඒ වගේම නීති සේවා, වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා, මිනිම් සහ ගෘහ නිර්මාණ සහ ඉංජිනේරු යනාදී වගන්ති යනාදී වෘත්තීය සේවා. ඒ වෘත්තීය සේවාවලට මේගොල්ලෝ ඒ දක්වාම විෂයපතේ දික් වෙනවා. මම නැවත කියන්න. තොරතුරු තාක්ෂණය සහ සංදේශන සේවා එකක්. ඊළඟට ගිණුම්කරණය, විගණනය, නීති සේවා, වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා, මිනුම්, ගෘහ නිර්මාණ සහ ඉංජිනේරු සභාවල අදාළ දේවල්. ඒ සියල්ලක්ම මේ අධිකාරියේ විෂයපතේට ඇතුළත් වෙනවා. අන්න ඒක තමයි 75 වෙනි ග්‍රන්ථයෙන් විශේෂයෙන් කියලා තියෙන්නේ. ඊළඟට අපි දැන් මේක ඇති කර ගැනීමේ අරමුණු, එහෙම නැත්නම් පරමාර්ථ අපි කතා කළා ඉස්සෙල්ලා. ඒක 7 වෙනි වගන්තියේදී. දැන් අරමුණු නැතුව අහන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂණ පනත ඇති කිරීමේ පරමාර්ථය කුමක්ද? ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ ටික ওই කාරණා 4 විශේෂයෙන්ම කතා කරන්න. ඊළඟට තියෙනවා අපිට මේ අධිකාරී කාර්යයන්. මොනවද කියලා බලමු අපි. දැන් බලන්න. තුන්වෙනි වගන්තියෙන් තමයි අධිකාරී කාර්යයන් තියෙන්නේ. කරුණු 4ක් යටතේ අපි ඒක සාකච්ඡා කරනවා. ව්‍යවසායකයන් අතර මේ සීමාකාරී ගිවිසුම් ඇති කිරීම. සීමාකාරී ගිවිසුම්. මොනවද මේ සීමාකාරී ගිවිසුම් කියන්නේ? දැන් අපි හිතමු රටකින් යම්කිසි දෙයක් අපි අපනයනය කරනවා තවත් රටකට. ඒගොල්ලෝ සීමා පනවන එකේ අපි මේ ගන්න මෙන්න මේ කනුව තමයි. ඒ වගේම තමයි ඉම්පෝට් සම්බන්ධව ඒ වගේම ව්‍යවසායකයෝ ඉන්නවා. දැන් ව්‍යවසායකයන් ඔන්ටර්ප්‍රෙනර්ස්ට හිතිච්ච හැම වැඩේම කරන්න බෑනේ. හිතිච්ච හැම වැඩේම කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන නීතිය අනුව. මොකද ඒගොල්ලෝ දීර්ඝ කාලින ව්‍යවසාය කටයුතු කරන්න ඕන නිසා මේක එකපාරට පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න නවත්තන්න නෙමෙයි ව්‍යවසායකයා කියන කෙනා. අපි එහෙම ව්‍යවසායකයෙකුට අපි ණය මුදලක් දුන්නාම අපි බලාපොරොත්තු වෙන්නේ ඒක දිගින් දිගටම රටේ කරගෙන යයි කියලා. මගදී නවත්තන්න නෙමෙයි අපි ලොකු ප්‍රොජෙක්ට්ස් වලට විශේෂයෙන්ම ණය මුදල් දෙන්නේ. ඉතින් අන්නේ ආරක්ෂා කරගන්න ඕනේ අපි. ඒකෙන් සීමාකාරී ගිවිසුම් මේවට හදනවා. ඊළඟට ව්‍යවසායකයන් අතර මිල පිළිබඳ වැඩපිළිවෙළ ඇති කිරීම. මිල පිළිබඳ. මේ මිල පිළිබඳ වැඩපිළිවෙළ කියන්නේ මොකක්ද? මේකෙදී ප්‍රයිසිං කියන එක. එතකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මිල පිළිබඳ එකට. ඊළඟට
දේශීය සහ ජාත්‍යන්තර වෙළඳාම වූ ආර්ථික අසංවර්ධනය අහිතකර ලෙස බලපාන තරඟකාරීත්වය ඉවත් කිරීම. අහිතකර ලෙස ඒ කියන්නේ ඒක බලපානවා නම් ජාත්‍යන්තර දේශීය මෙන්ම ජාත්‍යන්තරයේ වටත් තරඟකාරී එතනින් ඉවත් වන්න ඕන. භාණ්ඩ හා සේවා සපයන අතර ඵලදායී තරඟකාරීත්වයක් ඇති කිරීම. අන්න ඒවා ටික තමයි මේකේ තාමත් වැදගත් වෙන්නේ අධිකාරියේ කාර්යයන් හැටියට. හරි. එතකොට අපි ඒ ටික දෙන්න ආවා. ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕනේ මේකේ 10 වෙනි වගන්තිය මොකක්ද කියන්නේ කියලා. විශේෂයෙන්ම වෙළඳාම් නියාමනය කියන එක 10 වෙනි වගන්තිය තියෙනවා. ඊට ඉස්සෙල්ලා 8 වෙනි වගන්තියත් අපි පොඩ්ඩක් බලලා එමු. 8 වෙනි වගන්තිය තියෙන කාර්යයන්නේ. ඒගොල්ලෝ මේ වෙනකොට කාර්යයන් දන්නවා ඒකට. කාර්යය. පළවෙනි එක තමයි ව්‍යවසායකයන් අතර සීමාකාරී ගිවිසුම් ඇති කිරීම. ව්‍යවසායකයන් අතර සීමාකාරී ගිවිසුම් ඇති කිරීම. ඊළඟ දෙවෙනි එක තමයි මොනවද? ව්‍යවසායකයන් අතර මිල පිළිබඳ වැඩ පිළිවෙළවල් ඇති කිරීම. එතකොට එක්තරා වර්ගයක ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් ඒ ප්‍රොඩක්ට් එක විවිධ ව්‍යවසායකයන් හදනවා නම් ඒගොල්ලෝ අතර කෝඩිනේෂන් එකක් කරනවා මේ අධිකාරිය. තුන්වෙනිව දේශීය සහ ජාත්‍යන්තර වෙළඳාම හෝ ආර්ථික සංවර්ධනය අධිකරණය බලපාන තරඟකාරීත්වය බලපාන තරඟකාරීත්වය ඉවත් කිරීම. ඒ සමහර ව්‍යාපාර දින වගේ ප්‍රශ්න තියෙනවා. සංවර්ධනයක් වෙන්නේ නැහැ. මාත් හැම එකත්තම කතා කරනවා. බැංකු සම්බන්ධව තොරතුරු කතා කරනවා. ඉතින් මේ වගේ කතා කරලාට මේ බිස්නස් එකේ දියුණුවක් පේන්නේ නැහැ. එහෙම ප්‍රශ්නක් තියෙනවා. හතරවෙනිව දෙනවා භාණ්ඩ සේවා සපයන අතර ඵලදායී තරඟකාරීත්වයක් ඇති කිරීම. මේ ඵලදායී තරඟකාරීත්වය කියන්නේ ඉතාල වැදගත් වෙන දෙයක්. මොකද මේක නිතරම විභාගෙට අහලක් තියෙනවා. ඒ වගේම තුන්වෙනි එක දේශීය සහ ජාත්‍යන්තර වෙළඳාම ආර්ථික සංවර්ධනය නේ අයිති ලෙස බලපාන තරඟකාරීත්වයක් ඇති ඉවත් කිරීම. ඊළඟ එක පනතේ මේ තව එකක් තමයි භාණ්ඩ හා සේවා සපයන අතර ඵලදායී තරඟකාරීත්වයක් ඇති කිරීම. ඔන්න ඔය කාරණා තමයි මේ කාර්යයන්. ඒක දැන් මේ විදලා තියෙනවා. දැන් එකපාරට කිව්වනම් ඔයාලට තේරෙන්න දෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම කිව්වේ මේ අද දිනේ පාරිභෝගික ආරක්ෂා පනත මේ වෙනතෙක් අපි හඳුනාගත්තා. ඒකෙන් කරන්න ඕන කටයුතු මොනවද කියලා බැලුවා. එතකොට ආය ඒ පනතේ විශේෂ ශාස්ත්‍රය ගැන අපි කතා කළා විශේෂයෙන්ම විශේෂ ශාස්ත්‍රය. එතකොට ඒ වගේම 2003 අංක 3 දාන පාරිභෝගික පනතේ සංස්ථා කරලා තියෙනවා. ඒකේ ඒ අධිකාරී 7 වෙනි වගන්තියෙන් තමයි මා මුලින් කිව්ව කාරණා අපි නැවත පොඩ්ඩක් පස්සට දැම්මොත්. ඔව්. ප්‍රධාන අරමුණු. මේ අරමුණු අතර ඔයගලන්ට අමාරු නෑ මතක තියාගන්න. පාරිභෝගික ජීවිත සහ දේපොළ වලට උපද්‍රවයන් සිදු වෙනවා භාණ්ඩ අලෙවි කරන අවස්ථාවලදී දෙන අපල මේ පාඩු විශේෂයෙන්ම පාරිභෝගික ජීවිත සහ දේපොළ උපද්‍රවයන් සිදු වෙන භාණ්ඩ අලෙවි කිරීම සේවා සැපයීම දෙරෙහි පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම. ඉතින් එහෙම දෙයක් ආවත් අපි තුමු ලොකු ගම් අතුරන් නීතියක් ඇවිල්ලා ගම්බර කරන සහන කාලයක් දෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි ආරක්ෂණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි පාරිභෝගික සූරකයන් වලට සාහනය ලබා දෙන්නේ. සූරකයන් කියන්නේ මම දන්නවා ඒකෙත් පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අපිට. බොහෝ විට අපි දකිනවා ඔෆිසර්ස් වල එහෙම නැත්නම් ශාඛාවල ඉන්න නිලධාරීන් හැම කෙනාම වැඩුණත් ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා කිසි වැඩක් කරන්නේ නැහැ. මෙහරි කියෝ ඉන්නවා. ඒගොල්ලන් ආරක්ෂා කරනවා කියන එක නෙමෙයි මේක අදහස් වෙන්නේ. අන්න ඒක සොඳින් මතක තියාගන්න. හරි. තවදුරටත් අපි ඉස්සරහට යමු මේකේ.
එතකොට පොඩක් යාට ගියා එක නැවතත් අපි බලමු මේ ටික. අපි මෙතෙන් දෙනකන් අපි බලමු කොහොමද කියලා. දැන් ඔයගොල්ලෝ තේරුණාද කියලා මේක? අපි කිව්වා අරමුණු කිව්වා, විශේෂ ශේෂ්ත්‍ර කිව්වා, අධිකාරයේ කාර්යය. දැන් පොඩ්ඩක් මට කියන්න කරුණාකරලා කතා කරන්න. නිදානම් අර කීප දෙනෙක් පොඩ්ඩක් කතා කළා. ඒ වගේම මැසේජස් එව්වා. ඉතින් මේ පනතේ තව දැන් මේ දක්වා කරපු අපි තව ඉස්සරහට යන්න පෙර මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න. කියනවනම් කියන්න බලන්න. මොකද්ද මේ කියන්නේ? මේ ටියුට් එක මොකද්ද? මොන ටියුට් එකද? දසිනී අද දාපු එකද? කරුණාකරලා අහන්න. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ ටියුට් එක මොකද? මොකද්ද? දැන් අද දාපු ටියුට් එක දසිනී හරිද? තැන්ක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අපේ අවසාන මාතෘකාව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සම්බන්ධව. ඒක තමයි අවසාන මාතෘකාව. එතකොට තේජානි මොකද කියන්නේ? රිවිෂන් එකත් ඔන්ලයින් දෙන්න කියලා IBSL එකට කියන්න. ක්ලාස් එකට එන්න අමාරු අයත් ඇති. නමුත් මේක එහෙම අමාරු නෑ කියලා බොහෝ අය කියලා තියෙනවා. මොකද වෙන ක්ලාසස් පවත්වන නිසා. මොකද රිවිෂන් එකක් මිස් මෙහෙමයි තේජානි අපිත් දැන් මට අපිට ඇත්තටම කරදරයක් නෑ මේ මෙහෙම කරදරයක් කියන්නේ මට නම් කම්මැලි ඇත්තටම මේ ඔන්ලයින් උගන්නන ඒ කෙසේ වෙතත් මොකද අපි ගොඩාක් උදාහරණ කතා කරලා කියන්නේ. නමුත් රිවිෂන් එකක ගොඩාක් ප්‍රශ්න ඩිස්කස් කරනවා. ඕගොල්ලන්ගෙන් උත්තර ඕනේ අපිට. දැන් මම දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ රිවිෂන් කරන්න පැය 8කදී මුළු සිලබස් එකේ මේව කරනවානේ අපි. ඉතින් දැන් මෙහෙම කරනකොට ටිකක් අපහසුවක් තියෙනවා. බ්‍රේක්ස් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බ්‍රේක් දෙන්නත් පුළුවන් මේක එන්නත් පුළුවන්. නමුත් මේකෙදි නිකන් අපි උත්තර ටිකක් කියන එක නෙමෙයි තේජානි. එක දවසක් එන්න බලන්න. දැන් ඔයගොල්ලෝ බැංකුවකට වැඩට එන නිසා මේ සැටර්ඩේ එකක් එන්න. මොකද හුඟක් ඉල්ලීම් තියෙනවා. දැන් මේ ඉන්ස්ටිටියුට් එක ඇවිල්ලා තියෙන්නේ දැන් මේ මමත් හිතන් හිටියේ මෙහෙම කියලා තමයි. නමුත් මේ පස්සේ දැනුම් දුන්නා. එහෙම කරන්න තමයි තියෙන්නේ. 17 වෙනිදා ඔක්තෝබර් 17 ලෝ තියෙන්නේ. ඒගොල්ලෝ දිනේ වෙන් කරගෙන දැන් ට්‍රිප්ස් එහෙම යන්නේ නැහැ මේ දවස්වල. ඒක නිසා ඒ දිනෙට පොඩ්ඩක් ඇවිල්ලා යන්න. මොකද අපි අර සෞඛ්‍ය විදිහටම තමයි මේ ශාලාවේ දැන් මේ මම කරන ශාලාවෙන් තමයි මම හිතන්නේ කරන්නේ මේක ගොඩකට දාන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ විදිහට හදයි. අපි ඇතුළට එනකොටත් එන්නේ ඒ ආකාරයට. මම මේ දැන් මාස්ක් එක දැම්මේ නැත්තේ මේ ශාලාවේ මම විතරයි දැන් ඉන්නේ. ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒක නිසා පොඩ්ඩක් බලන්න. රිද්ම මොකද කියන්නේ? ඔබ මොකද්ද තියෙනවා? දුර ප්‍රශ්න තියෙනවා. ඔව්. ඔයා කොහේ ඉඳලා දෙන්නේද රිද්ම? මට කියන්න පුළුවන් එහෙම අය ඉන්නවනම් කියන්න ඔයගොල්ලෝ ඉන්න දුරවල් කොච්චර දුරවල්ද කියලා. දුර ප්‍රශ්න තියෙනවා නම් කියන්නකෝ. දැන් ගිය පාර ආවා අනුරාධපුර මහියංගන ඔය හැමදෙනෙම ඉඳලා ආවා. මගේ ක්ලාස් එකට 100 ගාණක් හිටියා. ටියුෂන් ක්ලාස් එකට. ගොඩක් අය පාස් වුණා. මතක තියාගන්න ඒක. දසිනී ඔව් ඒක හරි. චතුරංග මොකද කියන්නේ? කවදා ඩේට් එක කවදාද කියන්නේ? ඔක්තෝබර් 17 තියෙන්නේ. ඔක්තෝබර් 17. දැන් ඊළඟට මොකක්ද? එකපාරට ඔව් විෂයපතේ දුන්න කරුණු වල පළවෙනි එක ආයෙත් කියන්න පුළුවන්. රයිට්. කවින්දී මේකයි විෂයපතේ පළවෙනි එක තමයි ඔයගොල්ලෝ කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔය chat box එක mic එක on කරගෙන ඕනනම් කතා කරන්න පුළුවන්. එදා කතා කරා. ඒ කියන්නේ පළවෙනි එක තමයි විෂයපතේ මූල්‍ය බැංකු මූල්‍ය බැංකු සම්බන්ධව මූල්‍ය සම්පාදනයේ රක්ෂණ නැවගත කිරීමේ කටයුතු සහ විනෝදාංශ විනෝද කටයුතු එන්ටර්ටේන්මන්ට් ඒ ඔක්කොම මේ විෂයපතේට අදාළයි. දැන් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දැන් පාරිභෝගික ආරක්ෂණය කිව්වහම එකපාරටම කල්පනා වෙන්නේ මේ බැංකු වලට මොකටද කියලා. බැංකු වලට අවශ්‍යයි. මොකද බැංකුවේ මේක දේවල් තියෙනවා. මම තව ඩිස්කස් කරනකොට තව තේරෙයි. මූල්‍ය සාක්ෂරතාව, මූල්‍ය සාක්ෂරතාව, ෆයිනෑන්ෂියල් ලිටරසි කියන්නේ මොකද්ද? ඒක හොඳින් දැනගන්න ඕනේ.
ඒව කොහොමද අපි මේව කරන්නේ මොකද්ද මූල්‍ය සාක්ෂරතාව කියන්නේ ආදි වශයෙන්. එතකොට දැන් වෙන විදිහකින් කියනවා නම් තවත් විස්තර කරනවා නම් මේක එන්ගේජ් වෙලා ඉන්නේ CAA එක මේ පරිභෝග මාකට් ඉන්වෙස්ටිගේෂන් එක. තාත් තේරෙන්නේ මම කියන්න promotion of consumer education. ගණන් කියන්නේ අපේ පාරිභෝගිකයන්ගේ දැනුම වැඩි කරන්න. ඒ වගේම pricing management මිලකරණයට. එයාදී හැම එකටම රීජනල් ලෙවල් එකකින් කියන්නේ ප්‍රාදේශීය මට්ටමිනුත් මේව කරනවා. එතකොට දැන් අපි කිව්වා විෂයපතය ඒ වගේම අරමුණු ඒ වගේම දැන් මේ අහනවා වගේ තව පොඩ්ඩක් ඔයගොල්ලෝ කියන්නේ තව උඩ තියෙනවද රිවිෂන් එකත් ඔන්ලයින් ඒක අපි කතා කළානේ දැන් ඒකට හේතු මොනවද? තව තියෙනවා නම් කියන්න පොඩ්ඩක් අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන්නේ. ඉතින් ඔන්ලයින් දැන් මේක මගේ තීරණයක් නෙමෙයි මේක මේ අපේ IBS මැනේජ්මන්ට් එකේ. ඉතින් මම යන්න පුළුවන් නම් දැන් හැබැයි ඒව තීරණය කරලා වෙබ් එකකට දාලා ඉවරයි. මම හිතන්නේ නැහැ ඒගොල්ලෝ චේන්ජ් කරයි කියලා. ඉතින් එන්න බලන්න. කොහොම හරි. හැම ක්ලාස් ඔව් කතා කරන්න. හැම සබ්ජෙක්ට් එකකම රිවිෂන් ක්ලාසස් දැනට අරේන්ජ් කරලා තියෙනවද? ඔව් ඔක්තෝබර් මාසේ ඒගොල්ලෝ අරේන්ජ් කරලා තියෙනවා. ආරයිට්. ඉතින් ඒක සයිට් එකෙන් ටයිම් ටේබල් එක ගන්නනේ. ටයිම් ටේබල් එක මම හිතන්නේ ඉදිරියේදී දායි ඔයගොල්ලන්ගේ වෙබ් මේකට බලන්න පුළුවන්. හරි සර්. ඔව් ඒක බලන්න පුළුවන් නැත්නම් කෝල් එකක් දීලා තාගත්තා මම ඒක දැනගන්න. අපි ඊළඟ ක්ලාස් එකේදී තව තියෙනවා මම කියන්නම්. හැබැයි මෙහෙට කෝල් එකක් දීලා පුළුවන් මේකට මම ටයිම් ටේබල් දායි. ඔයා වෙබ් එක බලන්න පොඩ්ඩක්. වෙබ් එකේ තියෙනවා කියලා කවුද කිව්වා මට අද වෙබ් එක නම් බලන්න බැරුණා. ඔව්. තව තියෙනවා අහන්න. තුෂාන් මොකද්ද? සයිට් එක දාලා තියෙනවද සර්? දැන් මොකක් ගැනද සයිට් එක? මොකේද? වෙබ් එකේ බලන්න. BOC මේ BOC නෙමෙයි IBS වෙබ් එක පොඩ්ඩක් බලන්න මට උදේ ක්ලාස් එකේදී එක්කෙනෙක් කිව්වා. දැන් අනිත් එක මේ තව මොකද සමහර ක්ලාසස් සමහර තැන්වල පටන් ගන්න තියෙනවා. මේ ක්ලාසුත් ඉතින් දැන් ඔයගොල්ලෝ ඔන්ලයින් කරමින් නම් මේ ලෙසන්ස් ඕන තරම් ඇති ඔයගොල්ලන්ගේ විභාගෙට. එතකොට මම කියන්නේ අර රිවිෂන් එක ගැන මේ කතා කළේ. හරි. ටයිම් ටේබල් එකට ඩේට් තියෙන්නේ. ඔව් ටයිම් ටේබල් එකේ ඩේට් තියෙන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ ඒව ඉදිරියේදී හම්බෙයි. තව කල් තියෙනවා ලබන මාසෙනේ. ඉතින් මේ අපි දැන් ආපහු යමු අපේ පාඩමට. දැන් මේ පාඩමේ දැන් තේරුණාද කියන්නකො මට ඉස්සෙල්ලා මෙතෙන් දෙනකම්. දැන් මේක ටිකක් තියරිටිකල් වගේ තියෙන දෙයක්. දැන් අපි මෙතෙන්දී බලාපොරොත්තු වුණා 2003 අංක 9 දරන වාදික පන්තියේ ස්ථාපිත ප්‍රධාන පරමාර්ථ තමයි 7 වෙනි වගන්තියෙන් කිව්වේ. ප්‍රධාන පරමාර්ථය එහෙම නැත්නම් අරමුණු. කොයි දෙයක් දුන්නත් ඕක බලන්න ලියන්න පුළුවන් වෙන්න ඕනේ. පාස් පේපර්ස් වල බලන්න ඒවා තියෙනවා. ඒ වගේම අරමුණු ওই විදිහෙන්ම අහලා තියෙනවා. ඒ වගේම වෙළඳාම් නියාමනය කිරීම. කොහොමද ට්‍රේඩ් මොනිටරින් කියන එක කරනවා. මේ ඕනෑම වෙළඳාමක් අර විෂයපතේට අදාළ කාරණා දැන් විෂයපතේ අපි කිව්වනේ විෂයපතේ කාරණා ගොඩක් ඔයගලන්ට කියලා දුන්නා. ඒ හැම එකටම මේ විෂයපතේ බහණ්ඩා මගී ප්‍රවාහණය. මගී ප්‍රවාහණයත් ඒකත් මේකට අදාළයි. බැංකුත් අදාළයි. ඒකෝට හැම දෙයක්ම අදාළයි මේකට. ඒගොල්ලෝ ඔක්කොම කව කරලා තියෙන ආනයනේ අපනයනේ දැන් විශේෂයෙන්ම අපි අපනයන තත්වයකට යනකොට දැන් හොඳට මතක තියාගන්න මේ රට අපනයන තත්වයකට ගෙනියන්න රජයේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ බොහෝ දේවල් එක එක විෂයන් වලට ඇමතිවරු පත් කරලා තියෙනවා. ඒකේ අදහස මම දකින්නේ බැංකුකරුවෙක් විදියට වෙන දේශපාලන නෙමෙයි මම මේ කියන්නේ බැංකුකරුවෙක් විදියට බැංකු නිලධාරියෙක් විදියට මම මේ කතා කරන්නේ. ඒකෙදී දකින්නේ එක එක විෂයපතයට ඇමතිවරු දාලා තියෙන එකෙන්ම තියෙන දැන් බතික් මේ රටේ බතික් කර්මාන්තයේ තිබුණා ඉතාමත් හොඳ තත්ත්වයේ. මට මතකයි මම ඔයගලගේ වයසින් දැද්දි බතික් ෂර්ට් කීයද කොච්චරද තිබුණා මට මම අඳින කාලේ තරුණ කාලේ. ඒකට හේතුව ලංකාවේ බතික් කර්මාන්තයේ ඉතාම තිබුණා අපි එක්ස්පෝර්ට් කරා. එක එක රටවල් වලට. අද බතික් ෂර්ට් එකක් හොයාගන්න සෑහෙන මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්න නැතත් අපි හිතමු ගියයි කියලා ලොකු ෂොප් එකකට ඉතා විශාල ගාණක්. ඒ කාලේ හොඳ කොටන් වලින් හදපුවා තිබුණා. ඉතින් ඒ වගේ දේවල් අපි එක්ස්පෝර්ට් කරනකොට අපනයන ණය සංරක්ෂණ සංස්ථාව ඒ ආදී වශයෙන් විශාල තැන් තියෙනවා. ඒවැ නීතිමය කටයුතුත් තියෙනවා. ඉතින් එතකොට එනකොට ඉතින් මේ හැම එකටම බලපාන්නේ මේ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව. ඒකයි මේ අපනයනය සහ ආනයනය සම්බන්ධව තියෙන්නේ. ඉතින් ඒවා දැන් මේකට අදාළ වෙන්නේ අපි මේ විෂයේදී අපි කතා කරන්නේ මේකේ නීතිමය පැත්ත විතරයි. අනිත් ඒ වැඩි ඕලන්ට දකින්න ලැබෙනවා. හොයාගන්න පුළුවන් වෙනවා එතකොට. ඊළඟට පළවෙනිව අපි 7 වෙනි වගන්තිය ගැන කතා කරලා ඊට පස්සේ 75 වෙනි වගන්තිය ගැන කතා කළා. ඒ වගේම තවත් විෂයපතේ තියෙනවා තොරතුරු තාක්ෂණය. මොනවද?
IT සම්බන්ධව සහ මාස් මීඩියා sannivedana ඒ ටිකත් මේකට අදාළ වෙනවා. ඉතින් මම ඒවා ඉස්සෙල්ලා කිව්වා. ඉතින් ඒක ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙනවා. ඔය කිව්ව කාරණා ටික ප්‍රධාන වශයෙන්. දැන් අපි තව මේ පාඩමේ තව ඉදිරියට යන්න තියෙනවා. දැන් එහෙමනම් නැවතත් තව මුත් ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවෙම දාන්න මම ආයි අර ටික කළා තමයි ආයි ඔයගොල්ලන්ත් එක්ක කතා කරන්න එන්නේ. අන්නේ දෙන. හරි. දැන් මොනවා හරි තියෙනවා නම් අහන්නකෝ. ඔව් හරි. දැන් අධිකාරියේ කාර්යයන් අපි කිව්වනේ කාර්යයන්. දැන් අපි තවදුරටත් යමු. තව මොනවද තියෙන්නේ? ඊළඟට අධිකාරියේ කාර්යයන් කතා කළා. ඊළඟට 10 වෙනි වගන්තිය. ඊළඟට 10 වෙනි වගන්තිය අපි බලන්න ඕනේ මොකක්ද කියලා. 10. අන්න 10 වෙනි වගන්තිය මොනවද මේ දීලා තියෙන්නේ? භාණ්ඩවල මිල ලකුණු කිරීම. ලේබල් කිරීම. ඇසිරීම. දැන් මම මේකෙදි පැහැදිලි කිරීම වගේ ඔයගොල්ලන්ට කියනවා. සම්බන්ධයෙන් අධිකාරිය විසින් ඒවා ඉස්සෙල්ලා අපි මේක තේරුම් ගන්න ඉන්න. දැන් මොකද දන්නවද මේක ඇවිල්ලා අපේ ජීවිතේට අදාළ වෙන අපේ සාමාන්‍යයෙන් හැමදාම අපේ දිනදා ජීවිතය වශයෙන් භාණ්ඩ ගන්න අපි සුපර් මාකට්ස් වලට යනවා, කඩවල් වලට යනවා. හැමතැනම එක එක දේවල් ගන්නවා අපි ජීවත් වෙන්න අවශ්‍ය එදිනෙදා ද්‍රව්‍ය ගේන්නේ. එතකොට අපිට ඇති වෙන හරි ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක විභාගෙට මම නෙමෙයි ඔයගොල්ලන්ගේ ජීවිත වලටත් ඉතාමත් ප්‍රශ්න මේ වැදගත් වෙන මාතෘකාවක්. ඉතින් හොඳට බලාගන්න මේ මොනවද කියන්නේ කියලා. අපිට හරි ස්මාර්ට් විදිහට මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව අස්සනට ඒගොල්ලන්ටත් පැහැදිලි කරලා ඒගොල්ලන්ව හරි දෙයට නම්වන්න පුළුවන් වෙනවා. මම උදාහරණ කීපයක් කියන්නම්. මට වෙච්ච දේවල්. ඒකට භාණ්ඩවල මිල ලකුණු කිරීම, ලේබල් කිරීම, ඇසිරීම සම්බන්ධයෙන් අධිකාරිය විසින් ඒවා නිෂ්පාදනය කරන්නන් වෙත විධාන නිකුත් කිරීම. මීට අමතරව යහපත් සෞඛ්‍ය සේවාව. පාරිභෝගිකයන්ගේ රැකවරණය සඳහා මෙම අධිකාරියේ පාරිභෝගික අධ්‍යාපන ප්‍රවර්ධනය කිරීමලා නිරත වේ. ඔන්න 10 වෙනි වගන්තියෙන් කියන්නේ. සිය ප්‍රධාන කාර්යයක් ලෙස ප්‍රාදේශීය මට්ටමින්ද පාරිභෝගික සංවිධාන පිහිටුවයි. එසේම තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ මිලකරණය හා කළමනාකරණය. ඇමතිවරයා විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස ගැසට් නිවේදන නිකුත් කරගෙන එවැනි භාණ්ඩවල මිල ඉහළ නැගීමට මෙම අධිකාරියේ අනුමැතිය රහිතව නිෂ්පාදනයට හෝ වෙළඳාම් කිරීමට බලය නැත. දැන් මේක අපිට ප්‍රයෝජන නැද්ද? දැන් බලන්න සමහර ඒවායේ ආණ්ඩුවෙන් කියන කන්ට්‍රෝල් ප්‍රයිස් එකක් මේගොල්ලෝ වෙන මිලකට විකුණනවා. දැන් මොන හිතන්න මෙන්න මෙහෙම දැන් මේකත් මට වෙච්ච උදාහරණයක්. මොකක්ද උනේ උදාහරණේ? දැන් මම නම කියන්නේ නැහැ මේවා නම කියන්න බෑ. නමුත් සුපර් මාකට් එකක්. සුපර් මාකට් හතරක් තියෙනවානේ. එකක් කහ පාට, එකක් කොළ පාට, එකක් රතු පාට, ඔය නිල් පාටද කොහෙද එකක් තියෙනවා. නිල් පාට නැද්ද මන් දන්නේ. green, yellow ඔගේ පාටවල හතරක් තියෙනවා. ප්‍රධාන සුපර් මාකට් හතරක් තියෙනවා. ඔය එක පාටක් ගැනක් මොන පාටවත් කියලා මම කියන්නේ නැහැ. නමුත් යම් කිසි එකකට ගියාම යම් භාණ්ඩයක් ගත්තාම මේකේ මම භාණ්ඩයක් අරන් ගියා. ඒ භාණ්ඩය අරන් ගියාම එතෙන්දී ඒක මේ ප්ලේට් එකක්. ටිකක් වටිනා ප්ලේට් එකක් පිඟානක්. මොකද මේ ඉස්සෙල්ලා පිඟානක් අරන් ගිහිල්ලා තිබුණා. පිඟාන දෙකක් අරන් ගිහිල්ලා තිබුණා. ඒ පිඟානක් ටිකක් ගණන් එකක 1200කට. එක පිඟානක් 1200. එතකොට මටත් මේකෙන් තව පිඟාන දෙකක් ගන්න අවශ්‍යතාවය තිබුණා. ඒක හරි බර අඩුයි. ඒ පිඟානක් ගන්න ගියාම එතෙන්දී ඒ ගානව තිබ්බා. නමුත් සල්ලි ගෙවන තැනට ගියාම සිස්ටම් එකේ තියෙන වෙන ගාන 1750 කියලා. එතකොට අපි ඒක ගන්න ඕනේද? ඒකයි මම අහන ප්‍රශ්න. අපිට අර මිලටම ගන්න පුළුවන්ද බැරිද? ඇයි? ලේබල් කිරීම එහෙම නැත්නම් භාණ්ඩ මිල ලකුණු කිරීම මේකෙන් කව වෙනවා. ඉතින් මම ඕවා එකක්වත් කියන්න ගියේ නැහැ. පනතේ 10 වෙනි වගන්තිය මෙහෙම තියෙනවා කියලා කියන්න ගියේ නැහැ. නමුත් මං ඇහුවා දැන් ඕගොල්ලන්ගේ සිස්ටම් එකේ එකක් තියෙනවා. ඕගොල්ලන්ගේ රාක්කවල තියෙන භාණ්ඩවල එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ මොකද්ද මට දෙන්නේ? නෑ ඒක වැරදීමක් නෑ. මම පිළිගන්නේ නෑ. මං ඉස්සෙල්ලාම කරේ ඒ මිල සහ දිනය මගේ මොබයිල් එකට ගත්තා. එච්චරයි කරේ. මුකුත් කිව්වේ නෑ. හරි. එහෙනම් අපි බලමු කිව්වා. ඉතින් ඊට පස්සේ මම එක මොනවක්වත් කිව්වේ නෑ අඬ වෙන්න ගියේ නෑ. හරි. එහෙනම් බලමු සිස්ටම් එකේ එකත් මට ඒක දීලා තිබුණානේ.
දැන් ඔයා කියන්නේ සිස්ටම් එක ගන්න කියලාද කියලා. නෑස පොඩ්ඩක් ඉන්න කිව්වා. ඊට පස්සේ සුපර්වයිසර් කෙනෙක් ඇවිල්ලා පරණ මිලට දුන්නා. එතකොට ඒකෙන් එයා දන්නවා මේ කන්සියුමර් ප්‍රොඩක්ට් ඇක්ට් එක දන්නවා ඇති. ඒ නිලධාරියා මැනේජර් ඒ ෂොප් එකේ. ඉතින් අපි එහෙම ගන්න ඕනේ නෑ. එතකොට දැන් එහෙමනම් ඒගොල්ලෝ මිල ලකුණු කරන්න ඕනේ සිස්ටම් එකේ තියෙන එක අතන. අතන එක මිලකුයි මෙතන තව මිලකුයි තියෙන්න බෑ. ඒගොල්ලෝ මතක තියාගන්න මේ වගේ බහන්න ගන්න යනකොට මේ වගේ දේවල් තියෙනවා. එතකොට දැන් ඔයාලට මතක ඉන්නවා විභාගෙට. ඔය මම ඔය කිව්ව කතාව නිසා ඉස්සෙල්ලා අර මැස්සය කතාව වගේ තමයි. මේ මොකද්ද? ඒකත් වෙච්ච දෙයක්. මේ ඒකත් සුපර් මාකට් එක. එතකොට ස්ලයිස් බ්‍රෙඩ් එකක් ඇතුලේ මැස්සෙක්. යාමට යනකොට මේ මැස්සටක් ගාලා එළියට ආවා. හැබැයි මම කැඩුවේ නෑ. එතන ගිහිල්ලා බලනකොට වෙච්ච සිද්ධිය මම දැන් මෙතෙන්දි කියන්නම් මේ මෙතන ඇසිරීම තියෙන නිසා එතන බහන්න අසුනෝනේ. ඉතින් ගෑනු ළමයි පොඩි ළමයිනේ එතන ඉන්නේ. මේ අර කැප් එක දාගෙන මං කිව්වා සුපර්වයිසර් මාව එතෙන්ට එක්කයි යන්න. අර බලන්න ඕනේ. මේ අසුරන තැන. ඒ ළමයි දන්නේ නැහැ මම මොකද ආවද කියලා. මං ටිකක් ඈතට වෙලා හිටියා. ඉතින් ඒ ළමයි hina වෙවි කතා කර ඉතින් කරනවා. ඉතින් ළමයින්ගේ හැටි එහෙමයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ පිළිම වගේ වැඩ කරන්න. ඉතින් එහෙම කතා කරලා hina වෙවි වැඩ කරන්න ඕනේ. ඒක හරි. නමුත් එතන ගැටලුවක් නැහැ. නමුත් මං පෙන්නුවා ඒ පාර බලන්න අර පාන් දැන් ඒ ලේබල් එක දාන්න ඉස්සෙල්ලා දැන් ඔක්කොම දැන් මේ ලේබල් කිරීම එක තියෙනවනේ. දැන් පාන් ඔක්කොම පෙති දාලා දැන් ඒගොල්ලෝ මැෂින් එකකින් කපන්නේ පේලියට තියෙනවා. ප්‍රසිද්ධ සුපර් මාකට් එකක්. එතකොට දැන් ඒකේ මේ ඒ ග්‍රොසරි පැත්ත, ඒ කියන්නේ පාන් බේකරි පැත්ත මේ බේකරි පැත්තක් වෙනම තියෙනවා. ඉතින් එතකොට ඒකේ කේක්ස් තියෙනවා වෙනම ඔක්කොම තියෙනවා. අර චෙෆ්ලා වගේ අර මේවා දාගෙන තමයි වැඩ කරන්නේ ළමයි. මේ ළමයි හරි විනෝදයෙන් එතන වැඩ කරනවා. ඉතින් විනෝදයෙන් තමයි වැඩ කරන්න ඕනේ. අඬන්න නෙමෙයි. ඒක හරි. නමුත් මම ඒ සුපර්වයිසර් ඒ මැනේජර් පෙන්නුවා දැන් බලන්න අරව ඇරලා තියෙන්නේ. ඉතින් ඒ වැතුලට එන්න බැරිද? ඒ තියෙන විදිහට මම කිව්වා මැස්සෙන් නෙමෙයි ගෙම්බෙක් වුණත් පනින්න පුළුවන්. මේක හිටියොත් ඇතුලේ. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. මට ඕගොල්ලන්ගේ මේ මම කිව්වා දැන් මේක මම ක්‍රියාත්මක මම මේක මේවා කළොත් ඕගොල්ලන්ගේ ලයිසන් එක නැති වෙනවා. ඉතින් මං කියන්නේ ගේ නෑ මං කවුද කියලාවත් මොකක් ගැන කතා කරනවද කියලා අනේ සර්ට මොනවද කරන්න ඕනේ කියලා ඇහුවා. ඉතින් මං කිව්වා මට මුකුත් ඕනේ නෑ මට සල්ලි දෙන්න. එතකොට දැන් මේක මේ පාඩමේදී හැමදාම මොකක් කියලාට මතක් කරනවා. දැන් මෙයා අවුරුද්දකට එකමාරට ඉස්සෙල්ලා වෙච්ච වැඩක්. එතකොට දැන් අපි ගන්න ප්‍රොඩක්ට් එකේ නිවැරදිතාවය මේකේ බලන්න ආරක්ෂාව දෙනවා මෙතෙන්දී. ඔය 10 වෙනි වගන්තියේ. ඒ වගේම තමයි බේත් ගන්න ගියාම. සමහර පාම ඉස්සෙල්ලා බලන්න අවුට්ඩේට්ද කියලා. දැන් මොකක් ඒවා තියෙනවා. ඒ ලේබල් එක අයින් කරලා වෙන ඒවා ලියලා තියෙනවා. අලවලා තියෙනවා. ඒවා හොඳට බලන්න. දැන් පාන් ගෙඩිය නම් බඩේ අමාරුවක් හැදෙයි. බේතක් ගත්තොත් නම් වෙන දේ ඔයගොල්ලෝ දන්නවනේ. අවසාන දවසේ එන්න පුළුවන් ඒ බේත ගැනීම. ඒක බේත් කියන ඒවා ඊටාම අහිතකරයි අවුට්ඩේට් වුණාන් පස්සේ. දැන් සමහර දේවල් තියෙනවා මේවා රෑෂස් එනවා, කළු වෙනවා, ඒ වගේ ඕඩෝස් එහෙම ගත්තොත්. ඉතින් ඒක නිසා පරණ බේත් දාන වෛද්‍යවරු නම් මන් දන්නේ ඔය කිව්වා ටීවී එකෙන් පෙන්නනවා කේක කරල් හම්බුණා රෝමියෝ කියලා. ඉතින් එතකොට අන්නේ හැමදේම දැන් අපේ රට ගත්තාම මේක බොහෝම දේවල් ඩයිලියුට් කරනවා. කෑමටමයි කරන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ විශේෂයෙන්ම මේ භාණ්ඩ පරීක්ෂාකාරීව අපි මිලදී ගන්න. ඉතින් අන්න ඒකයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. මොකද ඒවට නීතිමය රැකවරණේ තියෙනවා. නීති නැත්තේ නෑ. මේවා ක්‍රියාත්මක කරන්න අපිත් නිකන් ඉන්න හොඳ නෑ පාරිභෝගික විදියට. මෙහෙම නීති තිබිලා ඔය නීති ටික තියාගෙන හිටියට වැඩක් නෑ. අපිට අවශ්‍ය දැනගන්න. දැන් අපි පොලිමක ඉන්නකොට දැන් මේ කාලේ යම් කිසි කෙනෙක් මාස්ක් එක දාගෙන නැතුව ඔහේ ඉන්නවනම් අපිට කියන්න අයිතියක් තියෙනවා දාගන්න මාස්ක් එක කියලා. මොකද එයාටත් හොඳයි මටත් හොඳයි. ඉතින් අන්න ඒ වගේ අපි වාහනයකට නැග්ගාම දැන් අද දන්නවනේ ඉන්දියාවේ තත්ත්වය. ඉතින් එතකොට අපේ රට අපි ආරක්ෂා කරගන්න නම් ඒකේ විදිහට යන්න ඕනේ. ඉතින් අපිට පොලිසි කිදිට යුතුයකමක් තියෙනවා මේ හැම කාර්යයකටම. එතකොට මාණ්ඩවල මිල ලකුණු කිරීම, ලේබල් කිරීම, ඇසිරීම ආදී හැම දෙයකම ඒ නිකුත් කිරීමේ බලතල ඒ ආරක්ෂා කිරීමේ සෞඛ්‍ය ආරක්ෂාව ওই නෝට් එකේ පේනවනේ දැන්. පාරිභෝගික රැකවරණය සඳහා මෙම අධිකාරිය ඉතාමත් වැදගත් වෙනවා. ඒතර මේ අධිකාරිය නිලධාරීන්ට දැන්නුවොත් එහෙම අනිවාර්යයෙන් මේගොල්ලෝ එනවා ඇවිල්ලා බලනවා. ඒක සිය ප්‍රධාන කාර්යයක්. මේ 10 වෙනි වගන්තියෙන් කියනවා මිලකරණය. අනිත් එක වැඩි මිලට ඒගොල්ලන්ට බෑ. දැන් පරිප්පු 135යි කිව්වනම් 135 හරි රුපියල් 35 හරි කිව්වනම් ඒ ගානට තියෙන්න ඕනේ. ඒතර භාණ්ඩයක් එහෙම ගහලා තියෙනවා නම් අපේ යුතුයකමක් තියෙනවා ඔයා කොහොමද විකුණන්නේ කියලා. ඔන්න වෙලෙන්ද ගියේ වාට ගන්න බැරි නම් යන්න කියලා. එහෙම කියලා හරියන්නේ නැහැ. ඒ වගේම තමයි කඩේ ඇතුලේ භාණ්ඩ තියාගෙන නැහැ කියන්නත් බෑ. ඒ ඔන්න ඔය කාරණා මේ 10 වෙනි වගන්තියෙන් තියෙනවා. තව ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි තව කතා කරන්න ඕනේ මේකේ. හොඳට තේරෙන්න ඕගොල්ලන්ට නැත්තම් මේක මේ මොකද
විශේෂයෙන්ම විභාගයට අනිවාර්යයි මේක. ඉතින් මේ වගේ දේවල් ගොඩක් දාන්න පුළුවන්. ෂෝට් ක්වෙස්චන්ස් එන්න පුළුවන්. ලකුණු 20ක ප්‍රශ්නයකට එන්නම පුළුවන්. එකපාරක් ඇවිල්ලා තියුණා මං හිතන්නේ. එතකොට ඒක තමයි ඊළඟ එක. දැන් මූල්‍ය සාක්ෂරතාවක් කරන් තියෙනවා අපිට. අපි ඊට ඉස්සෙල්ලා තව මේ වගන්ති ටික තව බලන්න ඕනේ. දැන් ඒක 10 වෙනි වගන්තිය හරියද? මේක ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. භාණ්ඩවල මිල ලකුණු කිරීම, ලේබල් කිරීම, ඇසිරීම සම්බන්ධයෙන් අධිකාරිය විසින් ඒවා නිෂ්පාදනය කරන්නන් වෙත නිකුත් විධාන නිකුත් කියන වචනේ හරියට හරි ගස්ස ගන්න ඕනේ. විධාන නිකුත් කිරීම. මීට අමතරව යහපත් සෞඛ්‍ය ආරක්ෂාව, පාරිභෝගිකයන්ගේ රැකවරණ සඳහා මෙම අධිකාරිය පාරිභෝගික අධ්‍යාපන ප්‍රවර්ධනය කිරීමේලා නිරත වේ. සිය ප්‍රධාන කාර්යයක් ලෙස ප්‍රාදේශීය මට්ටමින් යන්න පාරිභෝගික සංවිධාන පිහිටුවයි කියන්නේ එතන තියෙන්නේ. එසේම තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ මිලකරණය හා කළමනාකරණය. ඇමතිවරයා විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස ගැසට් නිවේදන නිකුත් කළ විට එවැනි භාණ්ඩවල මිල ඉහළ නැගෙවන මෙම අධිකාරිය අනුමැතිය රහිතව නිෂ්පාදනය හෝ වෙළඳාම් කිරීම බලය නැත. දැන් පැහැදිලිනේ. ඒකට 11 වෙනි වගන්තියෙන් කියනවා තවත් එකක් 10 වෙනි වගන්තිය අනුව නිකුත් කළ විධානයට අනුව භාණ්ඩයේ ලකුණු කළ මිලට වඩා මිල ලකුණු කර හෝ විකිණීමට ලක් කළ යම් තැනක පනත යත්තේ වරදකරුවෙක් වේ. දැන් ඔයගොල්ලන්ට පේනවනේ පනත යත්තේ වරදකරුවෙක් වෙනවනේ. දැන් මේක හිර යන වැඩක් මේක. ආටවත් මිල පාලනයක් තියෙනවා නම් මිල පාලනයට අමතරව කරන්න බෑ. දැන් මේක මොකද හේතුව? දැන් ඔයගොල්ලෝ මම මුලින්ම කිව්වා 1979 අංක 1 දරන පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතක් තිබුණා. 1979 අංක 1. ඒ වගේම 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත සහ මිල පාලනය කිරීමේ පනතද ඉවත් කරලා තමයි මේක දැම්මේ. ඒකද ඉස්සර තිබුණා මිල පාලන පනතක්, ඒ වගේම පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත කියලා වෙන මේකක් තිබුණා. 79 87 එක සංශෝධන වෙළඳ කොමිෂන් සභා පනතකුත් තිබුණා. මේ සියලුම පනත අයින් කළා තමයි මේ අලුත් 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත කියන එක සම්මත කරේ. ඉතින් එතකොට එක පනතකින් පරණ පනත් ඔක්කොම අයින් කරලා අලුත් එකක් දැම්ම හැකි පාර්ලිමේන්තුවේ සම්මත කිරීමකින්. එතකොට මේ පනත යටතේ තියෙන එකක්. එතකොට දැන් කියනවා ඒ අනුව දැන් මිල පාලන පනත කියලා වෙන එකක් නැහැ. මේක යටතේ තමයි අපි ඔක්කොම කටයුතු කරන්නේ. 10 වෙනි වගන්තිය අනුව නිකුත් කළ විධානයට අනුව භාණ්ඩයේ ලකුණු බල මිලට වඩා මිල ලකුණු කර හෝ විකිණීමට ලක් කළ යම් තැනැත්තෙක් පනත යටතේ වරදකරුවෙක් වේ. පැහැදිලිනේ? වරදකරුවෙක් වේ. ඊළඟට අපි 12 වෙනි වගන්තියට යමු. දැන් මේ වගන්තිවල තියෙන දේවල් මෙහෙමයි. දැන් මේ පනතේ ඔයගොල්ලෝ විශේෂයෙන්ම දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම 7 වෙනි වගන්තිය. අනිවාර්යයෙන්ම 8 වෙනි වගන්තිය. ඊට පස්සේ මේ වගන්ති හදිසියෙන් අමතක වුණත් මේක කරන කාර්යයන් ටිකවත් අඩු ගානේ දැනගන්න. හැබැයි 7 වෙනි වගන්තිය ඕනෙමයි. 8 වෙනි වගන්තිය ඕනෙමයි කාර්යයන්. ඒ වගේම 75 වෙනි වගන්තිය ඕනෙමයි විශේෂ ශාස්ත්‍රය. ඉතින් මේ 7 8 75 කියන එක මම මුලින් කරේ ඒකයි. ඊට පස්සේ මේ අනිත් වගන්තිත් මේ දෙතුන් පාරක් කියනකොට ඔච්චර අමාරු නෑ මේක. නිකම්ම මතක හිටිනවා. දැන් 10 වෙනි වගන්තියෙන් කියනවා මේ මොකද මේ වගන්ති කියනකොට ඔයගොල්ලන්ට එපා වෙනවනේ. එහෙම එපා කරගන්න එපා. මේක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පොඩි ප්‍රශ්නයක් මේක. ඉතින් මේ 11 වෙනි වගන්තියෙන් කියනවා 10 වෙනි වගන්තිය මේක දැන් 12 භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ ප්‍රමිතීන් සම්බන්ධව නිශ්චය කිරීමට අදාළයි. දැක්කද? දැන් භාණ්ඩ හා සේවා සැපයීමට භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ ප්‍රමිතීන් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. යම්කිසි භාණ්ඩයක ස්ටෑන්ඩ් එක තියෙනවා ප්‍රමිතිය. ඒ ප්‍රමිතිය බාර කරන්න බෑ. දැන් අපි හිතමු අපි ගේනවා මොනවා හරි බිස්කට් එකක්. එහෙම නැත්නම් කේක් එකක්. අපි හිතමු ලිටල් ලෑන්ඩ් කේක් එකක් ගේනවා කියලා. දැන් අපි කේක් එකට 200 ගාණක් 275ද කොයිදනේ. ඒ කේක් එකේ රසය අපිට මතකයි. අර මැඩීරා කියන කේක් එක. එහෙම නැත්නම් අපි සුපර් මාකට් එකේ තියෙන කේක් එකක්. මොකක් හරි කේක් එකක් ගෙනාපුවම මේ කේක් එකේ රසය දන්නවා. ඉතින් අපිට තේරෙනවා නම් මේක පාන් කැල්ලක් වගේ කනකොට අපිට තේරෙනවා ඒකේ ක්වොලිටි එක බාල කළා කියලා. නමුත් ගානේ වෙනසක් නැහැ. ක්වොලිටි එක බාල කරන්න බෑ එහෙම. එහෙම වුණොත් ඒකත් අපිට කියන්න පුළුවන්. දැන් මේවා කන්න බැරි තරම් සෞතුර හදන්නේ.
එහෙම නැත්නම් ඒක අපි පැකට් එක අරිනකොට එහෙම නැත්නම් පෙට්ටිය අරිනකොට පුස් වගේ ඇවිල්ලා තියෙනවා. ඒවා පෙන්වන්න පුළුවන්. ඒකම අරන් ගිහිල්ලා බිල් එකත් එක්ක මේ අධිකාරියට අරන් ගියාන ඒගොල්ලෝ මේ වෙනවා. දැන් මම කියන්නේ මේක ආයතනයකට එහෙම කියන එකක් නෙවෙයි. එහෙම එකක් මම දැකලා නැහැ ඒ ආයතනවල. නමුත් යම් කිසි භාණ්ඩයක ඒ තියෙන ප්‍රමිතිය ගැන මම මේ කියන්නේ. ඒ ප්‍රමිතිය වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒවා සපෝට් කරන්න පුළුවන් මේකට. ඒක ඉතාල වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඕක ඉතා වැදගත් වෙනවා. 12 වෙනි වගන්තිය අපි මේ වගන්ති ටික කියලා තව අපිට මේ සම්බන්ධව කතා කරන්න තියෙනවා කතා කර හැකි. නැත්නම් අපිට වෙලාව ප්‍රශ්නේ වෙන්න පුළුවන්. දැන් අපි ඊළඟට එනවා 16 වෙනි වගන්තියට. 16 ඊට ඉස්සෙල්ලා මේ 15 වෙනි වගන්තියත් පොඩ්ඩක් ඔතන සටහන් කරගන්න. මට මේක පොඩි මතකයක් තිබුණා. ඒකයි මම මේ පනත ආපහු බැලුවේ. පහඬ විකිණීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව තමයි 15 වෙනි වගන්තියෙන් තියෙන්නේ. අපි ගැටලුවක් දුන්නොත් එහෙම අපි යනවා කඩේකට යම්කිසි බඩුවක් ගන්න. නෑ විකුණන්නේ නෑ දැන් බඩුවක්. එහෙම කිව්වොත් පුළුවන්ද? එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් එක පෙට්‍රල් තියාගෙන කියනවා අද පෙට්‍රල් විකුණන්නේ නැහැ. අපි වහලාද? එහෙම කරන්න බෑ. යම්කිසි ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා නම් ගනුදෙනු කරුවන් වෙනුවෙන් දැන් පොල් ගැන ඊයේ මම බලාගෙන කියනවා මම ටීවී එකේ දැක්ක ගාල්ල 120යි කියලා. ඒක කොළඹ පැත්තේ මම දන්නේ නැහැ මේ පළාතේ දැන් මේ අද මේ ඊයේ පෙරේදා ගන්න මොකද්ද කියන එක. ඉතින් 120යි කිව්වා 100යි කිව්වා ඕ වගේ. ඒකට හේතුව කොහොමද කියලා අපි බලන්න ඕනේ. මේ අධිකාරියේ නිලධාරීන් ඒව බලනවා ඇති. ඉතින් එහෙම වෙන්න හේතුව මොකද්ද? හාල් මිල ඉහළ යන්න හේතුව මොකද්ද? කියන එක රජයේ විශේෂ නිලධාරීන් දාලා තියෙනවා මම හිතන්නේ මේව බලන්න. ඉතින් එතකොට අපිට ඒ ඔය මාධ්‍ය වලින් අපිට දැනගන්නත් ලැබෙනවා. දැනගන්න ලැබෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. එහෙම එකක් නෙවෙයි ප්‍රතික්ෂේප කිරීම. දැන් බඩු තියාගෙන දෙන්නේ නැහැ. අපි බඩු ගන්න යනවා. ඉතින් 15 වෙනි වගන්තිය ගැන පොඩ්ඩක් සටහන් කරගන්න. 15 වෙනි වගන්තියේ තියෙන පරමාර්ථය උතන නැති නිසා මට පොඩ්ඩක් මතක් වුණා මේක උගන්නගෙන යනකොට සාකච්ඡා කරනකොට. 16ට එන්නේ ඉස්සෙල්ලා 15 තියෙන්නේ උතනම පොඩ්ඩක් ලියාගත් මේ කියන්නේ ඔයගොල්ලන්ගේ නෝට්බුක් එකේ සටහන් කරගන්න මෙහෙම භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම වරදක් බව තමයි 15 වෙනි වගන්තියෙන් කියන්නේ. ඒක පොඩ්ඩක් මේ විදිහට ලියාගන්න. ශ්‍රී ලංකාව ඇතුළත වෙළඳාම් කිරීමේ කාර්යය සඳහා තම සන්තකෙහි හෝ බහරේ සන්තකේ යන අයිති බහරේ හෝ තම පාලනය යටතේ හෝ යම් භාණ්ඩ ඇති කිසිම වෙළෙන්දෙකු විසින් එම භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප නොකළ යුතුයි. අපිට බැංකුවේ කියන්න බෑ මේ සුමානේ අපි සේවිංස් account open කරන්නේ නැහැ. දැන් education loan දෙන්නේ නැහැ. ඒව දෙන්නේ නැහැ දැන්. ඒකට අපි ගනුදෙනු කාර්යයක් ඇවිල්ලා ඕගොල්ලෝගෙන් අහුවොත් මිස් ඇයි education loan දෙන්නේ නැත්තේ? මොකද්ද හේතුව? දන්නේ දෙන්නේ නැහැ. එහෙම දෙන්න බෑ. දැන් ඊට පස්සේ තියෙන පාඩම් තමයි ප්‍රතිඥා බහරය කස්ටමර් චාර්ටර් කියන්නේ. ගනුදෙනු කරනකොට නියම ලෙස ඒක අර්ථ දක්වන්න ඕනේ. ඇයි කියන එක. එතකොට කියන්න පුළුවන් මේකයි මහත්මයා. එහෙම නැත්නම් මේකයි සර් දැන් මේ සෙන්ට්‍රල් බැංකුවේ රෙගුලේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කාලෙට කාර්යයක් කරනකම් මේ ලෝන් පොඩ්ඩක් නවත්තන්න කියලා. ඒකයි හේතුව මෙන්න අපිට සර්කියුලර් එකක් ඇවිල්ලා තියෙනවා. බොරුවට කියන්න බෑ. එහෙම නැතුව දැන් අපිට මේ ලෝන් දෙන්නේ නැහැ. ලෝන් නවත්තලා තියෙන්නේ. එහෙම කියන්න බෑ. ඒවා මේ ඔක්කොටම දැන් අපි හැමතිස්සෙම මේ පනති දේවල් අදාළ කරගන්න ඕනේ අපේ තියෙන භාණ්ඩ මොනවද? අපේ තියෙන මේ සේවාවන් මොනවද? ඒකට අපිට නොඑක් සේවාවන් තියෙනවා.
ඉතින් ඒ සේවාවන් එකක්වත් අපි ළඟ තියාගෙන නිලධාරීන් ඉඳද්දි වැඩ වැඩි කියලා නෑ කියන්න බෑ. දැන් ගනුදෙනුකාරයෙක් කියනවා අපි ලන්ච් එකට යන්න ඕනේ මෙන්න දීද්දි. දැන් උදේ ඉඳන් වැඩ කළා. මේ අවස්ථාවපත් වෙලා තියෙනවා අපි වැඩ කරද්දී මේ පල්ලෙහා ශ්‍රේණි වල ඉඳද්දී අපි එක එක සෙක්ෂනල් හෙඩ්ස් වැඩ කරපු කාලවල වල මට මතකයි. ඉතින් මට මතක් වෙනවා දැන් මේ කියනකොටත් සමහර වෙලාවට ලන්ච් එක අරගෙන අතට ගන්න වෙලාවට 3ටත් කිට්ටු වෙලා. 3න්නේ බැංකුව වහන්නේ. එතකොට ඒ කාලේ දෙකටද කොහෙද 1:30 හරියට 1:28ට ගනුදෙනුකාරයෙක් එනවා. ඒ වැඩේ පැය භාගයක් යන වැඩක් වෙන්න පුළුවන්. කරන්න ඕනේ අපි. ඒ යා බැංකුවට ඇතුල්ලා තියෙන එකමාර වෙන්න ඉස්සෙල්ලානේ. එහෙම නැත්නම් දැන් කාලේකත් 3ට ඉස්සෙල්ලානේ. ඉතින් කොයි වෙලාවකවත් කියන්න බෑ. බැංකුවේ දොරෙන් මේ පැත්තට ආවෙන් පස්සේ ගනුදෙනුකරු සම්පූර්ණයෙන් රැකවරණය හම්බෙලා තිනවා මේ ආරක්ෂණ පනතෙන්. එළියේ ඉඳද්දී නම් අපිට කියන්න පුළුවන් දැන් එළියෙන් ඉඳද්දී ඉතින් අපි සේවාවල් කරන්නේ නැහැ. ඒ දොරෙන් ඒ වගේම ගනුදෙනුකාරය ආරක්ෂාව සලසන්න ඕන. දැන් සල්ලි බෑග් එකක් අරන් එනවා බැංකුව ඇතුළට. අරන් එනකොට කවුන්ටරේ උඩ සල්ලි බෑග් එක තියෙනකොටම හොරෙක් පැනලා බෑග් එක උදුරන් දුවනවා. හවුද ඔය කියන්න ඕන. අන්නේ කල්පනා කරලා බලන්න. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් කේසස් තියෙනවා ඒවට. සල්ලි බෑග් එකේ සල්ලි ටික එළියට ගන්නකොට හොරෙක් අරගෙන දුවනවා. ඉතින් ඒත් අපිට යම් කිසි ප්‍රමාණයක වගකීමක් එතන තියෙනවා. මොකද බැංකුව ඇතුලේ නිසා 100% නෙවෙයි. නමුත් සිකියුරිටි එකක් ඉන්නවා. හොරා අල්ල ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි ඉතින් හොරා පැනලා දිව්වොත් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. නමුත් සම්මුගේ දේවල් ආරක්ෂා කිරීම. හැබැයි කවුන්ටරේට සල්ලි ඒ බෑග් එකට අත තිබ්බනම් කැෂියර් ඔව්වා කියන්න ඕනේ. අත තියලා තිබ්බනම් ඒ අතිනුත් දැන් ගියා නම් ඒක එතකොට නොසලකිල්ල කියන ගණේට අයිති වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ බැංකුවට මේව සියල්ල අදාළයි. දැන් ඔයගොල්ලෝ මේ බැංකු කියන නම මෙතන කියන්නේ නැතුණාට මේවා එකිනෙක කල්පනා කරන්න බෑ. අපේ ප්‍රශ්න සමහරලාට එහෙම හැදෙන්නත් පුළුවන්. එතකොට මේ දැන් මම කිව්ව 15 වෙනි වගන්තියේ භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම වරදක් බව තමයි ඒකදී ඔයගොල්ලෝ සඳහන් කරගන්න ඕනේ. එතන ඔය 12න් පස්සේ පොඩ්ඩක් දාගත්තට කමක් නැහැ ඒක. පැහැදිලිද? right. එතකොට අපි දැන් ඊළඟට යනවා 17 වෙනි වගන්තියට 16 ශ්‍රී ලංකාව ඇතුළත හෝ වෙළඳාම් කිරීමේ කාලෙන්ද යම් ද්‍රව්‍ය සන්තකයේ බාහිර ඇති වෙන බාහිර සන්තකයේ නොමැති බව කියා ගැනුම් කරු විසින් මිල ගෙවීමට විකිණීමට ඉදිරිපත් කළ යුතුයි. නැත්නම් කිසිදු කොන්දේසියකට යටත් නොවිය යුතුයි. 16න් තවදුරටත් කියනවා ඒක. අර ප්‍රතික්ෂේප කිරීම වගේම එකක් තමයි ඒක 16 තියෙන්නේ. කොන්දේසියට යටත් කරන්න බෑ. එහෙම කොන්දේසියක් අපිට දීලා නැත්නම් ඒකයි කොන්දේසිය නැතුව විකුණන්න ඕනේ. ශ්‍රී ලංකාව ඇතුළත වෙළඳාම් කිරීමේ කාර්ය සඳහා යම් ද්‍රව්‍යයන් තම සන්තකේ එහෙම නැත්නම් බාහිර ඇති වෙළෙන්දුක එම භාණ්ඩය තම සන්තකේ නොමැති බව කියා හෝ ගැනුම්කරු විසින් මිල ගෙව්විට ඒ විකිණීමට ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා කිසිදු කොන්දේසියකට යටත් නැහැ. මේක මම ඔයාලට දෙන්නේ මෙන්න මේ කාරණේ නිසා. ඔයා මට මේක කරලා දෙන්න ඕනේ. නැත්නම් මේ භාණ්ඩ ඔයාලට මම දෙන්නේ නැහැ. අන්න ඒ වගේ කොන්දේසි දාගෙන බඩු විකුණන්න බෑ. මොකද අපි ගනුදෙනුකාරයෙන් සල්ලි ගත්තා කියන්නේ එයාට නිදහස්ව ඒක ගන්න තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් බැංකුවකට දාන්න බෑ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තොත් විතරයි ලෝන් එකක් දෙන්නේ. එහෙම බෑ. ක්‍රොස් සෙලින් තියෙනවා. ක්‍රොස් සෙලින් තියෙනවට අපි රික්වෙස්ට් එකක් කරන්නේ. හැම කෙනාම හැම ගනුදෙනුකාරයෙම අපෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් මිලදී ගත්තොත් පමණක් තමයි එඩියුකේෂන් ලෝන් එක දෙන්නේ. එහෙම නැත්නම් ඒ වගේ මොනවා හරි එකක් එක්ක ගැට ගහන්න බෑ. එහෙම කොන්දේසි දාන්න බෑ. අන්න ඒක තමයි 16 වෙනි වගන්තියෙන් කියන්නේ. ඒක නිසා තමයි බැංකුවේ ඉතාම ප්‍රවේශමින් ඕවා කියන්නේ. හැබැයි ගනුදෙනුකාරයන් දෙනේව කමන්නේ. දැන් සිංහල අවුරුද්දට එහෙම දෙනවා එක එක අවුරුදු කාලයට ඔරලෝසු දෙනවා. ඒ වගේ දේවල් ඒක ගැන බැංකුව මේ පනත අදාළ වෙන්නේ නැහැ. මේ හැමතිස්සෙම මේ පාරිභෝගික ආරක්ෂණ පනතනේ. පාරිභෝගිකයාට බැංකුවෙන් දෙයක් දෙන එකට ඒකේ ප්‍රශ්නයක් නැහැ. දුන්නට කමන්නේ. පාරිභෝගිකයා සූරා කෑම් වලට ලක් කරන්න බෑ. අපි මුලින් සාකච්ඡා කරේ පාරිභෝගික දේවල් අපි ඇදලා ගන්න බෑ අපේ අතට. කිසි දෙයක් නැතුව. අන්න ඒක තමයි මේකේ ඊටාම වැදගත් කොටස. දැන් 17 වෙනි වගන්තිය කියනවා තවදුරටත් මේ
කිසියම් වෙළෙන්දෙකු විසින් යම් භාණ්ඩයක් ඒ වෙළෙන්දාගේ සාමාන්‍ය වෙළෙඳ අවස්ථාව ඉක්මන ප්‍රමාණය හෝ ඔහුගේ වෙළෙඳ ව්‍යාපාර ස්ථානීය වෙනත් ස්ථානයක හෝ සංගවා තැබීම නොකළ යුතුයි. දැන් බලන්න මතක ඇති මේ කොරෝනා කියන එක එනකොට මේ වසංගත රෝගය එනකොට අදත් තියෙනවා අදත් පොඩි හුලඟක් ආවත් එකපාරටම බඩු නැති වෙනවා. දැන් බලන්න දැන් අද රජයේ විසින් කිව්වා නම් අඳුරු නීතිය දානවා 6ට කියලා. මොකද්ද වෙන්නේ? අපේ සියලුම මිනිසුන් කලබල වෙනවා. කලබල වෙනවා විතර නෙවෙයි අර වෙළඳ ටික මොකද්ද කරන්නේ? වෙන වෙන දේවල් කරන්නේ. මං කියන්න කැමතිත් නැහැ මොනවද කරන වැඩ කියන එක. ඔයගොල්ලෝ දන්නවා. එතකොට හැබැයි සුපර් මාකට් වල ඒක එච්චර කරන්නේ නැහැ. කරන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ගේ භාණ්ඩ ප්‍රමාණ තියෙනවා. ඉතින් අන්තිමේදී මේ සැඟවනවා. ඉතින් අපිට සමහර දේවල් අපි ඇහැට දැකලා තියෙන අවස්ථා තියෙනවා සාමාන්‍ය shops වල. අඳුරන ඇට විතරක් දෙනවා. නෑ නෑ ඒක ඒගොල්ලෝ කලින් ගෙවලා තියෙන. ඔන්න වගේ කතා කියනවා. ඉතින් හැබැයි මේ කොරෝනා සමයේදී ගෙවල් ළඟට වාහන වලින් අරන් ආවා. ඉතින් එතකොට යම් යම් සහනදායකී පිළිවෙලවල් තිබුණා. ඒකෙදී බොහෝ දේවල් සමනය වුණා. ඒ ප්‍රශ්නේ නිසා මොකද මේ විතරම පාරවල් වල වාහන වලින් බඩු දෙන යවුවා. ඒ ආදි වශයෙන් දේවල් කරා. ඉතින් නමුත් අපේ මේ අවදානම පහව ගිහිල්ලා නැහැ. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ හැමදෙනෙම ඒක ඉතාල වැදගත් වෙනවා මෙතෙන්දී. ඊළඟට මම මේවා මේ කියන්නේ මේ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු කරන්නේ දැන් මේ අද අපි එනකොටත් බොහෝ තැන්වල දැක්කා. විශේෂයෙන්ම නිකම්ම දවස් වගේ. නමුත් නිකම්ම දවස් නෙමෙයි. ඉතින් මේ පාඩම් අපි උගන්වනකොටත් ඔයගොල්ලන්ටත් යම් කිසි මැසේජ් එකක් යන නිසායි මම මේ කියන්නේ හොඳ දෙයක් නිසා. ඉතින් මේ දැන් මේ පාඩමවලත් පොඩ්ඩක් අදාළයි එක එකයි. ආරක්ෂාව ගැන මේ කියන්නේ. හරි දැන් 17 වෙනි වගන්තිය බලලා මේ සාක්ෂරතාවට එන්න ඉස්සෙල්ලා මම නැවත වතාවක් ඔයගොල්ලෝ හම් වෙන්න ඕනේ. කිසියම් වෙළෙන්දෙකු විසින් යම් භාණ්ඩයක් ඒ වෙළෙන්දාගේ දැන් තේරෙන්නේ හංගනේ වගේ. රයිට්. දැන් මේකේ ඊළඟ කොටස තමයි මූල්‍ය සාක්ෂරතාව කියන එක ඔයගොල්ලොත් එක්ක හොඳට කතා කරන්න තියෙනවා මට. ඒක නිසා මේ මූල්‍ය සාක්ෂරතාව කියන එකට එන්න ඉස්සෙල්ලා මේ 17 වෙනි වගන්තිය දැන් හරිනේ. ඔව්. සාක්ෂරතාව ගැන තියෙන මම නැවත පොඩ්ඩක් අපි දැන් කතා කරලා බලමු පොඩ්ඩක්. right. දැන් මොකද්ද කලින්දී? thanks චතුරංග right. මොනක්වත් තියනද? තේජානි මොකද්ද මේ කියන්නේ? තේජානි නිවන්ති කරත් නැහැ. මට එක පැහැදිලි නෑ මට. බැංක් එකක් පර්සනල් ලෝන් දෙන්න නෑ නවත්තන්න කියලා. මට කිව්වේ නෑ. කිව්වේ නෑද? මට කිව්වේ ඒක බැංක් එකක් පොඩ්ඩයි හොඳට ලියන්නකෝ බලන්න මට මොකක්ද කියන්නේ කිව්වා මට කිව්වා නේද මට කිව්වා බැංක් එකක් පර්සනල් ලෝන් දෙන්නේ නැහැ නවත්තලා කියලා. ඔය ඒතර අහන්න ඕනේ පර්සනල් ලෝන් නැත්තම් කවුද කිව්වේ කියලා. බැංක් මැනේජ්මන්ට් එකෙන්ද සෙන්ට්‍රල් බැංක් එකෙන්ද කොහෙද එහෙනම් අනිත් බැංකුවේ දෙන්නේ මොකද කියලා අහන්න බෑ. තව බැංකුවකට ගිහිල්ලා බලන්න මේ පර්සනල් ලෝන් දෙන්නේ නැද්ද කියලා. එහෙම ගන්න මම නම් දන්නේ නැහැ පර්සනල් ලෝන් දෙන්න එපා. ඉතින් එහෙම කියන්න බෑ තේජානි. එන්නද? ඔයා බැංකුවේ වැඩ කරනවද දැනට? මම හිතන්නේ වැඩ කරන්නේ නැතුව ඇති නේද? එහෙම බෑ. මොකද්ද ඊළඟට තියෙන්නේ? චතුරංග කිව්වනේ කිව්වද තේජානි CBS ඉතින් සෙන්ට්‍රල් බැංක් එකෙන් මොනවා හරි කියලා තියෙනවා නම් දැන් නවත්තන්න කියලා. ඉතින් ඒවා මේ පන්න ඉතින් නවත්තන්න එපා ඒකෝට. ඉතින් ඒක හරියටම දැනගන්න ඕනේ. දැන් මම කියන්නේ විශේෂයෙන්ම දැන් ඒ වගේම ඒවා නෙමෙයි. ඉතින් මේ ඇත්තටම අපි තියෙන දේවල් දැන් අපිට LC එකක් කොහොමද කරන්න පුළුවන් දැන්
එතකොට එහෙම කියලා කිව්වොත් දැන් කාර් එකක් ගෙන්න ගන්නවා මට ඉතින් කාර් ගෙන්නන්නේ ඒගොල්ලෝ ඕපන් කරන්නේ නැහැ මොකද ඉම්පෝර්ට්ස් වාහන ගෙන්නීම නවත්තලා. ඉතින් ඒ වගේ සමහර ඒවා තියෙනවා ඉතින් අපිට සිදිරිබිලම් පේන ඒවා. ඒ වුණාට මේ මම නම් ඇත්ත වශයෙන් දන්නේ නැහැ පර්සනල් නවත්තලාද කියන එක. ඉතින් මේ ඒක හැබැයි ඉතින් අපිට චෙක් කරන්න පුළුවන් තව බැංකුවකට කෝල් එකක් දාලා. එහෙමනම් ඒ බැංකුවට විතරක් නොදීන්න බෑ නවත්තන්න. ඉතින් දැන් මේ දවස්වල ලෝන් දෙන්න දෙන කාලේ ලෝන්ස් නවත්තන්න බෑනේ. ඉතින් ඒක මට හොයලා බලන්නත් ඕනේ එහෙම දෙන්නේ නැද්ද කියලා. කොහොමවත් කමන්නේ නැහැ. තව මොනවද තියෙන්නේ? හෙලෝ ඔව් කියන්න. සර් මේ මං කිව්වේ සෙන්ට්‍රල් බැංකින් කියලා තියෙනවා කියලා නේ මම ඒ බැංක් එකට ගියා මේ ලෝන් එකක් ගන්න. ඒ ලෝන් එක ගන්න ගියාට පස්සේ මේ එතනින් කිව්වා අපි දැන් පර්සනල් ලෝන්ස් දෙන්නේ නැහැ. මේ නවත්තලා තියෙන්නේ කියලා. සෙන්ට්‍රල් බැංකින් කිව්වා කියලා නෙවෙයි එහෙම කිව්වේ. ඒක ප්‍රයිවට් බැංකයක්ද රාජ්‍ය බැංකුවක්ද? ප්‍රයිවට් බැංක් එකක්. ප්‍රසිද්ධ බැංකුවක් විතරම ගනුදෙනු කරන. ඔව් ඉතින් එතකොට වෙනත් බැංකුවකින් ඔයා බැලුවේ නැද්ද වෙනත් ප්‍රයිවට් බැංක් එකකින්? නෑ මම බැංකුවලට එච්චර ගිනේ මම හැමදාම ගනුදෙනු කරන බැංකුවේ තමයි ඇහුවේ. ඔයා බැංක් එකේ වැඩ කරන්නේ නැහැ දැනට නේද? නෑ මම සෙන්ට්‍රල් බැංක් එකේ වැඩ කරන්නේ EPF ඩිපාර්ට්මන්ට් එකේ. ඔයා සෙන්ට්‍රල් බැංක් එකේ වැඩ කරන්නේ? ඔව්. ඉතින් ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් නේ නා. අනිත් බැංක් මෙහෙමයි මේ ඒකට කිව්වේ දැන් රේට්ස් අඩු කරලානේ තියෙන්නේ. ඒක හින්දා මම දන්නේ කොහොම හරි පර්සනල් ලෝන් දැන් දෙන එක නවත්තලා තියෙන කිව්ව මම හදිසියකට ගන්න ගියේ. ඒකට මට වෙන ඔප්ෂන් එකක් කිව්වා ඒකට ලීසින් එකට යන්න එහෙම කියලා. නෑ ඔයාලට පුළුවන් නේ ඔයා සෙන්ට්‍රල් බැංක් එකේ ගැන විශේෂයෙන් බැංක් සුපර්විෂන් එකෙන් අහලා බලන්නකෝ. මේ ඒ වගේ වෙලාවක අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? නෑ ඒකට කටයුතු කරන්න ඕනේ දේ පළවෙනි මේක තමයි එහෙම දෙන්නේ නැහැ කිව්වනම් ඒක තොරතුරු හොයාගන්න ඕනේ. ඒක ඇත්තටම සෙන්ට්‍රල් බැංක් රෙගුලේෂන් එකද. ඔයා දැන් සෙන්ට්‍රල් බැංකේ වැඩ කරනවා නම් හොඳ මේ තමයි මේ ඔයා තේජානිද චතුරංගිද? මම තේජානි සර්. තේජානි නේද? ඔව්. තේජානි මේ එතකොට ඔයා පොඩ්ඩක් බැංක් සුපර්විෂන් එකෙන් ඉස්සෙල්ලා අහලා බලන්න එහෙම නියමයක් දීලා තියෙනවද කියලා. එහෙම දීලා නැත්තම් එහෙම බැංකුවකට කියන්න බෑ. එතකොට ඒක කරන්න ඕන ඕගොල්ලෝ ඒගොල්ලන්ගේ බැංකුවේ බලලා ඒගොල්ලන්ගේ රීජනල් ඔෆිස් එකට හරි ප්‍රොවින්සස් එකට හරි කතා කරන්න ඕනේ. රීජනල් මැනේජර් කෙනෙකුට. ඇයි මේ දෙන්නේ නැත්තේ මේ බැංකුව කියලා. එහෙම බැංකුවලට කියන්න බෑ. මේ පරිභෝග ආරක්ෂා මන්ත්‍රයෙන් ඕනේ නෑ මේ වගේ දෙයකට. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන හේතුව. එතකොට ඒක දෙන්න වෙනවා ඒගොල්ලන්ට. එහෙම දෙන්න කියන්න බෑ රේට් අඩු කරලා කියලා. දැන් කඩේක නම් ඒක බැංකුව. කරලා හොයලා බලන්න සර් මම පොඩ්ඩක් හොයලා බලලා කියන්නකෝ බලන්න මාත් බලන්නම්. එහෙම තියෙනවා නම් මට පර්සනලි කියන්නකෝ ඔයා බැංකුව මොකද්ද කියලා. දැන් මෙතෙන්දි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පර්සනලි ඔයා මගේ ටෙලිෆෝන් නම්බර් එක දන්නවනේ කෝල් එකක් දීලා කියන්නකෝ. මේ එතකොට අපි බලමු. එහෙම මොකද්ද හේතුවක් තියෙනවද කියලා. හරි ඔත්තා හරි තේජානි. right. Okay. right. තව මොනවද මේ වගේ ඔය තේජානිලා කතා කරනවා වගේ ඔයගොල්ලන්ත් කතා කරන්න මොනවා හරි තියෙනවා නම් මයික් එක ඔන් කරගෙන එතකොට තමයි හොඳ මේ පොඩි මටත් එතකොට තේරෙනවනේ ඔයගොල්ලෝ මොනවද තියෙන ප්‍රශ්න ආරෝමයේ ඕන ප්‍රශ්නයක් අහන්න මේ සබ්ජෙක්ට් සම්බන්ධව විශේෂයෙන්ම මේ මොකද අනිතරත් ඒක ප්‍රයෝජන වෙනවනේ ගොඩක් viewers ලා ඉන්නවනේ ඉතින් ඔය YouTube එක නැවතත් මේක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම දැක්කා මේ YouTube එකේ තියෙන මේ දේශනා මොකක් ඒවා එමත් බලන්න පුළුවන් එතකොට දැන් මම හිතන්නේ මේ දක්වා කරපුවා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැතුව ඇති අපි දැන් ඊළඟට බලමු මේ මූල්‍ය සාක්ෂරතාව කියන්නේ කොහොමද කියලා මේක තමයි ඊළඟට වැදගත්ම කතාව දැන් මේකේ අවසාන කොටස මේ පාඩමේ හෙලෝ සර් ඔව් කියන්නේ සර් සාමාන්‍යයෙන් බැංකියකට බැරිද මැනේජ්මන්ට් එකෙන් ඩිසයිඩ් කරොත් එහෙම පර්සනල් ලෝන්ස් මේ වෙලාවේ දෙන්න නැහැ කියලා පුළුවන් කස්ටමර්ට පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ බැංකුවට පුළුවන් නේ ඒක රීසන් එකක් තියෙන්න ඕනේ බෑ කියන්නේ ඔව් මොකක් කර හේතුවක් තියෙන්න ඕනේ එහෙම නිකන් මැනේජ්මන්ට් එකට මැනේජ්මන්ට් එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මට තේරුණාද සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ මොකද මැනේජ්මන්ට් එකට පුළුවන් මේක වෙනම බෝඩ්ස් එකේ තියෙන්නේ දැන් අපි X කියන ප්‍රයිවට් බැංක් එක A කියන ස්ටේට් බැංක් එක ස්ටේට් බැංක් එක අනිවාර්යයෙන්ම රජයේ ට්‍රෙෂරි එකකින් ගෙවන්න ඕනේ නෝ නමුත් ප්‍රයිවට් බැංක්ස් වලටත් එහෙම කරන්න බෑ ඕනේ කරන්න බෑ මොකද ඕනේම කරන්න බෑ සෙන්ට්‍රල් බැංකේ රෙගියුලේෂන්ස් වලට ඒගොල්ලෝ අඩප්ට් වෙනවා බැංකුව ප්‍රයිවට් වුණා අන්න ඒක නිසා මේ ඒක එහෙම සමහර දේවල් බෝඩ් එකට පුළුවන් වෙන්න නම් ඒක ආණ්ඩුවේ නියමයක් පරිදි
තමයි. දැන් සමහර වෙලාවට ක්‍රෙඩිට් මුකුත් දෙන්න නැති කාලයක් තියෙනවා මට මතකයි ෆ්‍රීස් කරනවා කියලා නවත්තනවා. කිසිම ණයක් දෙන්නේ නැහැ. ඔව්. එතකොට ඒ ක්‍රෙඩිට් ෆ්‍රීස් එකක් එන්නේ සෙන්ට්‍රල් බැංකින් එන නියමයක් අනුව. එතකොට අපේ ද්‍රව්‍යශීලතා තත්ත්ව අරවා මේවා වෙනවා. එහෙම නැතුව මේ නිකන් එකපාරට අපි දැන් දෙන්නේ නැහැ රේට් එක අඩුයි. දැන් අර කඩවල වල බඩු විකුණනවා වගේ එහෙම බෑ. එහෙම බලලා එහෙම එකක් නැත්තම් කෙලින්ම මේ ආරක්ෂණ අධිකාරියට ගියොත් ටිකක් ඒවට උත්තර කියන්න සිද්ධ වෙයි. එතකොට අන්න ඒ වගේ හොඳට තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ වැඩි. ඒ කියන්නේ මම කාටවත් ලෙඩ දාන්න කියන එක නෙවෙයි. මේකේ අදහස මේවට අපිට නීති ඉන්නවා අපේ රටේ. දැන් මිනිස්සු කතා කරන්නේ නැති කෙන වෙලා තියෙන්නේ. අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. දැන් බලන්න අපි යම් කිසි තැනක ඉන්නකොට දැන් වාහන බලන්න පාරේ එක නම් අමාරුයි කියන්නකෝ. ඉතින් පාරේ දැන් අපි සාමාන්‍ය පොලිමක ඉන්නකොට ඔයගොල්ලන් දැකලා ඇති සමහරවිට එකපාරට ඇවිල්ලා ඉස්සරහින් පයින්නවා. කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මම බොහෝ විට දැන් මේ දවස්වල අපි සුපර් මාකට් වලට හරි කොහේ හරි යනකොට දැන් අර අතෝ දන්න තියෙන දන්න කොහෙන් හරි කෙනෙක් ඉස්සරහින් පයින්. මම නම් නිතරම කියනවා. ඔයාලට පුළුවන් දොම් පයින්. දැන් ලිෆ්ට් එකකට ඉන්නකොට. දැන් යම් කිසි තැනකට යන්න ගියාම ලිෆ්ට් වල ඉන්නකොට කොහෙන් හරි කෙනෙක් කියලා ලිෆ්ට් එකේ මුලට එනවා. ඉතින් අපේ රටේ තියෙන විනය තියෙන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. නීති වල ප්‍රශ්නයක් නෙමෙයි මම දකින්නේ නීතිඥයෙක් විදියට. නීතිය තියෙනවා. නීතිය කරන්නේ නැත්තේ අපිමයි. ඒක බොහෝ ඒවා. දැන් මේ පරතරය කියන එක මම මතකයි මම පිටරට ගිය අවස්ථාවකදී මම බලාගෙන මම නම් කොහොමත් අර ඒ රටේ මිනිස්සු සුද්ධ ඉන්න හැටි දිහා බලලා ටිකක් ඈතින් ඉන්නේ මාත් කොකටත් ඈතින් හිටියා. අර එක්කෙනෙක් කිට්ටු නැහැ කියලා ඒ එකපාරට මම නෙමෙයි අර තව ලංකාවේ හිටපු එක්කෙනෙක් එයා සුද්ධ ළඟ හිටගෙන හිටියා කියලා එයාට හරියට කේන්ති ගියා. ඒ පරතර තියාගෙන ඉන්නේ. ඒ රටවල මේ කොරෝනා වලට ඉස්සර මේ බොහොම ඉස්සර අවුරුදු ගානක. ඒ වගේ ඒ අය කෙලින්ම කියනවා කිව්වේගේ no you can't come this line අර එහෙම කියලා කියනවා. දැන් සුපර් මාකට් වලත් එහෙමයි. දැන් අපේ සුපර් මාකට් වල බලන්න සමහරවිට කවුරු හරි නැද්ද ඉස්සරහින් ගිහලා යනවා. එච්චරම නෑ සුපර් මාකට් වල එහෙම යන්න බැරි නිසා බඩුමලු අරගෙන එහෙම දේවල් තියෙනවා. ඉතින් අන්නේ දේවල් අපේ රටේ තියෙන ප්‍රශ්න. ඒකයි තියෙන්නේ. ඒවා අපිම තමයි හදාගන්න ඕනේ. නැත්නම් වෙන කවුරුත් නැහැ. හරි. දැන් ඊළඟට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ මේ උපකාරී වන්නේ කෙසේද? මේ පනත. අන්න. එතකොට දැන් බැංකු වලට මේ පැත්ත ඊටාම වැදගත් වෙනවා මේක අපි කතා කරන්න ඕනේ හොඳට. මොකද මේ මූල්‍ය සාක්ෂරතාව කියන එක. එතකොට මූල්‍ය සාක්ෂරතාව කියන්නේ ෆයිනෑන්ෂියල් ලිටරසි. දැන් සාක්ෂරතාව කියන වචනේ ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕනේ. සිංහල වචනයක්. දැන් අපේ රට සාක්ෂරතාව අතින් ඊටාම වැඩි රටක් හැටියට තමයි ලෝකෙ පිළිගන්නේ. අධ්‍යාපන සාක්ෂරතාව. මොකද අපේ රටේ ඉස්කෝලේ කවදාවත් ගියේ නැති අය බොහොම අඩුයි. දැන් වර්තමානයේ වෙන විට අඩුම ගානේ හැම කෙනෙක්ම දන්නවා. හුඟක් අය ඉගෙන ගන්න ආසයි අපේ රටේ. ඒ පස්සේ තමයි එපා වෙන්නේ. ඉස්සෙල්ලා ඉස්කෝලේ යන්න කැමති. දැන් ඕගොල්ලෝ අපේ මුල් කාලේ දැන් අපිටත් වඩා ඕගොල්ලෝ අපිට ගොඩක් තරුණ අය. එතකොට බලන්න කොච්චර ආසාවෙන්ද ඉස්කෝලේ ගියේ. අපි යන කාලෙත් ආසාවෙන් ගියේ. නමුත් දැන් සමහර අවස්ථාවල දකින්නවා එහෙම ආසාව ටික ටික අඩු වෙනවා. ඒ අඩු වෙන්න හේතුව තමයි මේ සාක්ෂරතාව කියන එකේ දේවල් දෙමව්පියෝ හරියට මේ පැහැදිලි කරන්නේ නැතිකම. ඉතින් එතකොට ඒ වගේම තමයි මේ සාක්ෂරතාව කියන්නේ ලිටරසි ඉංග්‍රීසියෙන් කියන්නේ Taman ඒක දැනුම සාක්ෂරතාව. ඒක ඒ විෂය සම්බන්ධව දැනුම කියන එක. දැන් මූල්‍ය සාක්ෂරතාව කියන එක ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ මොකක්ද කියන එක. අන්න ඒක හොඳට අවබෝධ කරගන්න මේ පාඩමේදී තා වැදගත් වෙනවා. මේ පාරේ බහිරනත් වෙන්න පුළුවන් ඕවා. මොකද මේවා හරි ප්‍රසිද්ධ මේ වටිනා ටොපික්ස් නිසා. මේ පාඩම යටතේ. උදාහරණ බැංකු ව්‍යාපාර සඳහා විවිධ තාක්ෂණයන් වේගවත්ව වෙනස් වේ. නිෂ්පාදන සේවා ආදී සම්බන්ධව දැනුම වැඩි කිරීම. එතකොට ඒක තමයි ඒකේ පළවෙනියටම තියෙන්නේ. මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධව මේකේ පැහැදිලිව කියනවා. එතකොට දැනුම වැඩි කිරීම. තව මේ කොටසක් තියෙනවා මේ නව වෙළඳපොළවල් ගැන කියන එක. වෙළඳ නම් කියන්නේ නව මේ කර්මාන්ත ආදී සම්බන්ධව හැම එකටම. එතකොට දැන් මේ බැංකුව වන්ද විවිධ තාක්ෂණයන් වේගවත්ව වෙනස් වෙනවා. එතකොට දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ සර් මට මොබයිල් එකෙන් නම් සල්ලි මේක කරන්න බෑ. දැන් අපි ගනුදෙනු කරනකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඩිපොසිට් මැෂින්ස්. තියෙනවා බැංකුවේ එළියේ. මං දවසක් ගියා බැංකුවේ. අපේ බැංකුවක් ළඟට සුපර් ග්‍රේඩ් බ්‍රාන්ච් එකේ මැෂින් පෙළියක් තියෙනවා. ඉතින් එක ටිකක් ජෙන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයා සාමාන්‍යයෙන් අවුරුදු 75 විතර ඇති. හැබැයි හොඳට කටයුතු කරගෙන යන කෙනෙක්. ඉතින් මෙයාට මේක ගහන්න බෑ අමාරුයි.
දැන් බලන්න අතන දැන් මේ සාක්ෂිතාවට පොඩ්ඩක් ඩීවියේට් වෙච්ච එකක් මේ කතාව. ප්‍රැක්ටිකලි ඔයගොල්ලෝ හිතන්න ඕනේ දෙයක්. දැන් සිකියුරිටි මෑන් දැන් කියනවා සර් ඉක්මනට උතන ගහලා අයින් වෙන්න උතනින්. එයා දැන් සරකන. ඒ පාර මිනිහා ඒ මම බලාගෙන හිටියේ පැත්තකට වෙලා මොකද්ද මේ වෙන්නේ මෙතන කියලා. ඊට පස්සේ ඒ ජෙන්ටල්මන් ආවා ඊට පස්සේ දොර ගාවට. එහෙනම් මම ඇතුළට ගිහිල්ලා ඩිපොසිට් කරන්න. නෑ ඇතුළට යන්න බෑ කෙලින්ම මේ අලුත් මැෂින් දාලා තින්නේ එහෙම වැඩ කරන්න ඒවා දැනගන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙම කතා කරන එක නරකයි. එහෙම කතා කරන එක නරකයි. ඉතින් මේ එතකොට පස්සේ මං හිමීට කිට් වෙලා මොකද මහත්මයාට කරන්න ඕනේ කියලා ඊට පස්සේ මම පාස්වර්ඩ් එක ඒවා දෙන්න හැදුවා. මං කිව්වා නෑ ඒවා එපා. ඔයා ඒවා එන්ටර් කරන්න යාට පුළුවන්. මේ මැෂින් එක යාට පැටලෙනවා. එතකොට ඒ ලිටරසි එක යාට නැහැ ඒකේ. ඒ කියන්නේ ඒක සම්බන්ධ මැෂින් සම්බන්ධ තිබුණාට එයාගේ කායිකව ටිකක් දුර්වල තත්ත්වයේ ඉන්නවා ගහන්න යන එක නෙමෙයි වදින්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඒ වගේ දේවල් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමක් තියෙනවනේ. එතන සිකියුරිටි එක්කෙනෙක් ඉන්නවනේ. ඒක උදව් කරන්න ඕනේ. ඉතින් මම එයාට වෙනමම කියලා දුන්නා ඔයා එහෙම කතා කරන්න එපා ඒක වැරදි කියලා. ඒ වගේම තවත් ප්‍රසිද්ධ බැංකුවක මම ගියා. අද පොඩ්ඩක් කන්දක් වගේ නගින්න තැනක් තියෙනවා. මගේ වාහනේ ගියේ. හැන්ද ඒ මිනිස්සු දන්නේ නැහැ මම බැංකු නිලධාරියෙක්ද හිටපු කෙනෙක්ද ඉන්නවද මොනවත්වත් දන්නේ නැහැ. කාර් එකේ අතුරු මගේ අතේ තිබුණා. හැබැයි උඩටම මේ බැංකුව ටිකක් කන්ද තැනක තිබුණේ මේ ප්‍රදේශයේ මේ මම ඉන්න ප්‍රදේශයේ ටිකක් එහාට ගියාම. ඉතින් වැඩි කියන්නේ කිව්වොත් බැංකුව මොකද්ද කියලා අඳුර ගන්න. හැබැයි ඒක අඳුරගත්තත් ප්‍රශ්නයක් නැහැ. හොඳ දෙයක් නිසා. ඉතින් මං කාර් එක පල්ලෙහා නවත්තලා ටිකක් එතන ගියා. එතන මේ මැෂින් එකක් තියෙනවා එතන. ඉතින් සල්ලි ගන්න. යනකොට දැන් එතන හිටපු සිකියුරිටි කාර්යය ඇවිල්ලා මෙතන බලාගෙන ඉන්නවා මගේ දිහා. මං ඉන්න තැන ටිකක් ඈති. කවුරුත් නැහැ. කරුවල වැටෙන්නත් එනවා. එතකොට මෙයා කියනවා ඉඳගෙන සර් සල්ලි ගත්තද? මං කිව්වා ඔව්. නෑ මම මෙතන බලන් හිටියේ බැරි වුණොත් සර් මට උදව් කරන්නයි මම හිටියේ මෙතන කියලා. මං කිව්වා අනේ බොහොම ස්තුතියි. ඒ සිකියුරිටි මෑන් සිකියුරිටි නිලධාරියා. ඒ පාර ඊට පස්සේ මිනිහා කියනවා ඇයි සර් කාර් එක අරන් ආවේ නැත්තේ උඩට? මං කිව්වා ඔයා කොහොමද දැන් මට කාර් එකක් තියෙනවා කියලා. එයා කිව්වා නෑ සර් කාර් එකේ අතුරු තියෙන්නේ අතේ කියලා. දැන් බලන්න එයා මොනතරම් ඔබ්සර්ව් කරාද කියලා. අන්න ඒක තමයි බැංකින් වල තියෙන වැදගත්කම. හොඳට මතක තියාගන්න. දැන් මේ පරිච්ඡේදය ඇත්තටම අපිට දීලා තියෙන්නේ දැන් ඊළඟට මම කස්ටමර් චාට් කරනකොට ඊළඟ සතියේ ඔයගොල්ලන්ට තේරෙයි. ගනුදෙනුකාර ප්‍රඥප්තිය. ඉතින් ඔය ප්‍රඥප්තිය පැනවියේ මේ මෑතකදී මේ 2005 වුණෙන් පස්සේ මම හිතන්නේ 2005 වුණෙන් පස්සේ මේ අවුරුදු 5ක 10ක ඇතුළත අපේ කාලේ ප්‍රඥප්තිය අපේ ඔළුවේ තිබුණේ. දැන් මම ඔයගොල්ලෝ කාලේ නෑ කියන එක නෙමෙයි කියන්නේ. දැන් මේ තරුණ පරම්පරාව නෑ කියන එක නෙමෙයි. තරුණ පරම්පරාව ඉතා හොඳයි වේගවත් වැඩ කරනවා. නමුත් ඒක කියන්නේ දැන් සමහර අයට ඒක දැනුවත් වෙලා නෑ. අන්න ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට මේ පරිච්ඡේදයයි ඊළඟ දවසේ මේ පරිච්ඡේදයේ දෙවෙනි කොටස තමයි මේ ප්‍රතිඥා භාරය කියන එක. ඒක කරලා අපි තව දේවල් තියෙනවා මට ටිකක් කතා කරන්න. ඒක ඔක්කොම කතා කරන්න පුළුවන් ඊළඟ දවසේ පොඩි මාතෘකා විකුත් තව තියෙනවා. ඔයගොල්ලොත් ඒක සාකච්ඡා කරන්න. මොකද රිවිෂන් එක කරනකොට හැම දෙයක්ම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක තමයි වටින්නේ. මොකද මම මේක ටයිට් එකේ දැන් ඒකත් කියලා ඉවර කරලා කරන්න බෑ එහෙම කරන එක වැරදි. මේක දෙවෙනි කොටසක් හැටියට මම ඒක තියාගත්ත එකයි මේ ඒකට හෑන්ඩ් අවුට් එකක් එන්නේ නැහැ. මොකද මේ හෑන්ඩ් අවුට් එක ඉවර වෙනවාද ඊට පස්සේ අපිට අරක සාකච්ඡා මාර්ගයෙන් තමයි මම අවශ්‍යව ලියාගන්න දෙන්නම් ඔයගොල්ලන්ට. ගොඩක් නැහැ පොඩ්ඩයි. ඒක නිසා එහෙම බලන්න ඕනේ. තව පොඩි මාතෘකා කීපයක් මට කරන්න තියෙනවා. ඒකත් මතක තියාගන්න. දැන් ඔන්නේ දැන් සාක්ෂරතාව කියන එකනේ අපි කතා කළේ. දැන් මූල්‍ය සම්බන්ධව මුදල් සම්බන්ධව දැන් බලන්න දැන් අපි ඇවිල්ලා ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ඉල්ලනවා ගනුදෙනුකාරයෙක් බැංකුවේ. දැන් අපි හැමතිස්සෙම සමහර නිලධාරීන් ලෑස්ති වෙලා ඒ කස්ටමර් හොඳයි එනකොටම දෙන්න ලෑස්ති වෙලා. නමුත් මේක NPA නොගෙවු ණයංශයට යනකම් හાર્ඩ්කෝ වෙනකම් දන්නේම නැහැ. මේ ඕවර්ඩ්‍රාෆ්ට් එක ලොකු වෙලා මිලියන් ගාණක් වෙනකම්. නමුත් ඊට වඩා හොඳ නැද්ද? අර ඒ කොච්චර බිස්නස් තියෙන ආයතනයේ accountant ආවත් මේ සල්ලි ඩිපොසිට් කරන්න ඒ වැඩවලට නිකන් දවසක් ඒ බිස්නස් ප්ලේස් එකට ගිහිල්ලා එන්න. කවුරක්වත් ඒව කරන්නේ නැහැ ඔෆිස් එකෙන් පිට යන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ අපි ඇඩ්වයිසර් කෙනෙක් වෙන්න ඕනේ අපේ ගනුදෙනු කරවන්න. ඒ විදිහට තමයි මේ මූල්‍ය සාක්ෂරතාව ෆයිනෑන්ෂල් ලිටරසි කියන එක ගනුදෙනු කරවන්ගේ ඇති කරන්න ඕනේ. ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් වෙන්න ඕනේ එතකොට. ඉතින් අන්න එහෙම කළොත් තමයි අපිට බොහෝ දේවල් කරගන්න හම්බ වෙන්නේ. ඉතින් මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන තව ඊට පෙර තියෙන දේවල් තමයි මේ පොඩ්ඩක් මම තව කතා කළේ මෙතන. දැන් බලන්න අපි කිව්වම හොඳ වෙළඳ කටයුතු කිරීම මගින් හොඳ මිලක් ලැබේ.
නිෂ්පාද ඒක හොඳ වෙළඳ කටයුතු කිරීම මගින් කියන්නේ. දැන් බලන්න අපි හරියට දැන් සමහර ශාඛාවල දැන් බලන්න මම හිටපු දැන මම මේ මගේ වර්ණාවක් කරන එක නෙවෙයි මේ කරන්නේ. ඕගොල්ලන්ට උගක් ප්‍රයෝජන නෙවෙයි මම කියන්නේ මේ කතාව. මම එක්තරා කාලයක හිටියා නයනලධාරියෙක් විදිහට අපේ සුපර්ගේට් බ්‍රාන්ච් එක. අපේ කිව්වේ BOC එකේ. ඒකේ ඉන්නකොට දැන් මම එතන ඉන්නකොට මට තේරෙනවා මේ ගනුදෙනුකාරයෝ ණය ලබා ගන්න කීප වතාවක් එනවා එක එක කොළ අරගෙන. මම බැලුවා මොකද්ද මේ කරන වැඩේ කියලා. මම පොඩි ෆෝම් එකක් හැදුවා. ඒ ෆෝම් එක කියන්නේ මේ පොඩ්ඩක් ටයිප් කරලා නිකන් කොලයක හවුසින් ලෝන් එකක් ගන්න එනවා නම් මේ මෙන්න මේ දේවල් ටික සපුරාගෙන එන්න ඕනේ. නිකන් පොඩි නෝට් එකක්. වැඩි ලොකු එකක් නෙවෙයි. ඒකගේ ගනුදෙනුකාරයට දෙනවා. මොකද මේ ඒක කිසිම මේ මම මේක මැනේජර් පෙන්නලා දුන්නේ කමන්නේ දෙන්න මේ මිස්ස දංගල්ල ඒක දුන්නට කමන්නේ කියලා. එතකොට මේ මෙයා එන පාර ගන්න අඩු කරන්න කල්පනා කරා. හවුසින් ලෝන් එකට ඉතින් ගොඩ කල් යනවා වෙනකට. ඉතින් එතකොට මොකද්ද කරේ ඊට පස්සේ මේ හොඳ වෙළඳ කටයුතු හොඳ බැංකින් කටයුතු වල එකේ මට හවුසින් ලෝන් විශාල ගාණක් අපි දුන්නා ඒ කාලේ. එතකොට මම කරපු තව කාරණා වගේක් තියෙනවා. එතකොට ඒක නීති දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා කරන්න ඕනේ මෝගේජස් හදනේව. ඊළඟ වැලියේෂන් ඔෆිසර් සම්බන්ධ වෙන්න ඕනේ. පැනල් ලෝයර් කෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. මම මේ ලිස්ට් එක බලලා මොකද කරේ? දැන් මම නීතිඥ ඉන්න නිසා ඉතින් ඒ කටයුතු පොඩ්ඩක් දන්නවා. ඒකත් ඉතින් මට ප්‍රයෝජන වුණා මම නෑ කියන්නේ නෑ. නමුත් ඒක නීතිඥයෙක් වෙන්නම ඕනේ නෑනේ. ඒ නිලධාරීන් දෙන්න තමයි අපිට මේ ලෝන් එක දෙනකොට මෝගේජස් වලට ඕනේ. ඉතින් ඒගොල්ලෝ අඳුර ගන්න ඕනේ. ඒගොල්ලෝ අඳුරගෙන බැංකුවට ඇවිල්ලා ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක ටිකක් අපි කතා බහ කරලා එහෙම නැත්නම් මොකක් හරි අවස්ථාවක් දැන් බැංකුවේ තියෙනවනේ පොඩි පොඩි උත්සව දින අවස්ථා තියෙනවනේ. ඒගොල්ලන් ඉන්වයිට් කරලා ඒගොල්ලෝ අඳුරගෙන ඒගොල්ලොත් එක්ක කතා කරලා අන්න එහෙම තමයි මේ බැංකින් කරන්න ඕනේ. ඒකට එහෙම කරනකොට අර දේවල් වලට ප්‍රයොරිටි එක නිකම්ම හම්බ වෙනවා. අපි නිකන් තරහකාරයෝ වගේ ඉඳලා මේ යාට ගාණක් ගෙවනවනේ එහෙම බෑ. ඉතින් අන්නේ විදිහට තමයි මේ හොඳ වෙළඳ කටයුතු ඇති කරගන්න පුළුවන් මේකෙදි. ඉතින් එතකොට මේකේ මූලික වශයෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට මේ පනත අවශ්‍ය වෙන්නේ ඇයි කියන එකට තමයි මේ උත්තරේ. තාම මූලික සාක්ෂරතාවට අපි ආවේ නැහැ. මම සාක්ෂරතාව කියන්නේ මොකක්ද කිව්වට. එතකොට දැන් ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම විභාගයේදී ඇයි මේ පාරිභෝගික දැන් අපි ගොඩක් විස්තර කතා කළා මේ පාරිභෝගික ආරක්ෂණ පනත උපකාරී වෙන්නේ මොනවද? උපකාරී වෙන්නේ ඔන්නේ ප්‍රධාන කරුණු තුනට ඔක විස්තර ලියන්න ඕගොල්ලෝ. පාරිභෝගිකයන් ආරක්ෂණය මේ උපකාරී වෙන්නේ කොහොමද? මොකද්ද? ඒක උදාහරණ වශයෙන් කියන්න ඕනේ මේ බැංකුව ඔය දැන් ඉස්සෙල්ලා වගේ දැන් මෙන්න මේ ටික. මෙතන නම් තියෙන ටික. එතකොට පළවෙනි එක තමයි මූල්‍ය සාක්ෂරතාව දැනුම වැඩි කිරීම. දැන් මම ඒක නිසා තමයි මේ ටික විස්තර කරේ. දැන් මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන වැදගත්කම තව ඊට පස්සේ මම කතා කරන්න තියෙන්නේ. ඊළඟට කතා කළා බැංකු ව්‍යාපාර සඳහා විවිධ. ඒ කියන්නේ ඒ විස්තර කරපු ටික ඔයගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ. ඊළඟ හොඳ වෙළඳ කටයුතු මගින් හොඳ මිලක් ලැබේ. ඉතින් දැන් හොඳ වෙළඳ කටයුතු කියලා ලියන්න එපා බැංකුවේ ආරක්ෂා කරන්න කිව්වම. දැන් බැංකුවේ තියෙන්නේ බිස්නස්. බැංකුවේ තියෙන බැංකින් බිස්නස් ඒවා තමයි අපේ වෙළඳ කටයුතු. ඒවා හොඳින් කරොත් අපිට වැඩි වැඩියෙන් වැඩ හම්බ වෙනවා. වැඩි වැඩියෙන් ලෝන්ස් හම්බ වෙනවා. වැඩි වැඩියෙන් ඩිපොසිට්ස් හම්බ වෙනවා. ඩිපොසිට් මොබිලයිස් කරන්න කියලා අපි යන්න ඕනේ නැහැ. පාරට බහගෙන විදින්න ඕනේ නැහැ. අනේ අපිට ඩිපොසිට් කරන්න කියලා. ඒකට ගනුදෙනුකාරට හැමතිස්සෙම හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේ ඉන්නේ අපේ ඇසට් එකක්. එතකොට ඒ ඇත්ත එක්ක හොඳින් කතා කරන්න ඕනේ. දැන් සමහර අය hina වෙනවා විතරයි. good morning කියනවා එච්චරයි. එහෙම බෑ. එතකොට මේ ගනුදෙනුකාරයත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් අපි තියාගන්න ඕනේ. එහෙම තියාගත්තාම අපි ඒවා මම මේ ප්‍රැක්ටිකලි කරපුවා මම ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් ඒ දේවල් අපි හරියට කළොත් අනිවාර්යයෙන්ම බිස්නස් වැඩි වෙනවා. සමහර ශාඛා තියෙනවා මම දුර පළාත් වල වැඩ කරනකොට ඔපරේෂනල් ලොස්. ඒ තැන බාර ගන්නකොට බාරගෙන මොනවද කරේ ඉස්සෙල්ලාම ගනුදෙනුකරුව හම්බෙන්න මං ගියා. ඊළඟ මේ ගොවි මහතුරු ඉන්න පළාත් වල ගිරාඳුරු කොට්ටිය වගේ ඕගොල්ලන්ට මොනවද ඕනේ? මොනවද බැංකුවෙන් කරෙන්න ඕනේ? එහෙට අවසෙන්න බැංකුවට පොඩි රැස්වීමක් තියලා කතා කරමු. ඉතින් අපිට ඉතින් මට ඉවර තියෙනවා එතකොට. ඒක මම තනියම ඉන්නේ ක්වාටර්ස් වල. ඉතින් එතකොට ඒ අයට කතා කරලා ඒගොල්ලෝ ගෙන්නගෙන පොඩ්ඩක් ඒ ටිකක් එහෙම හදලා ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ සංග්‍රහයක් කරලා ඉතින් අපිට බැංකුවෙන් දෙනවනේ ඒවට. ප්‍රොවිෂන් තියෙනවා ඒවට. ඉතින් ඒවා කරලා ඒගොල්ලන්ගේ දුක් ගැහැටවල. එතකොට ඒ කාලේ මට මතකයි මේ තිබුණේ ලොකු දේවල් නෙමෙයි තිබුණේ 2 in 1 කියලා මතක ඇති ඔයගොල්ලන්ට මේ ඒ කාලවල වල තිබුණා මේ දැන් CD අරවා මේව නැහැ. ඒ කැසට් එකයි රේඩියෝ එකයි දෙක එකට තියෙන එකක් තිබුණා. දැන් නම් ඒවා දකින්නත් නැහැ ලංකාවේ. ඊට වඩා දියුණු තාක්ෂණය නේ දැන් තියෙන්නේ. ඒ කාලවල ඒවා තමයි ලොකුම දේවල්. ඉතින් ඒ ගොවි මහත්තුරු මට කියනවා මේ ඇත්ත දේවල්. අනේ සර් මේ කොල්ලට මට අරන් දෙන්න ඕනේ මේ 2 in 1 එකක් කියනවා. ඒක තමයි තියෙන්නේ. ඒකයි යාගේ මේ පරමාර්ථය. ඉතින් කියනවා සර් මට මේ පොඩි ලෝන් එකක් දෙන්න පුළුවන්. මම එතකොට කියන්නේ මේකට ලෝන් ඕනේ නැහැ. අපි ඔයාගේ සල්ලි ටික ඩිපොසිට් කරන්න මේකේ පොලියෙන්ම ගන්න පුළුවන් එක කියලා වෙලා. ඉතින් සල්ලි අතේ තියෙනවා. ඔයා බැංකුවේ දාන්න බයයි. ටැක්ස් වෙයි කියලා.
එහෙම එකක් බැංකුවේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගනුදෙනු කරනකොට ඒක පැහැදිලි කරන්න ඕනේ. ඉතින් ඒ මිනිස්සු ඉතාමත් සන්තෝෂ වෙනා ඒවට. සන්තෝෂ වෙලා මට මතකයි අද වගේ. ඉතින් අන්නේ දේවල් මේ ඒ දේවල් තමයි හොඳ බැංකින් කියන්නේ. good banking කියන එක. ඉතින් එහෙම කරනකොට අපි හැමතිස්සෙම ගනුදෙනුකාරයා කියන්නේ අපේ asset එකට අපි සලකන්න ඕනේ. අන්න එතකොට තමයි අපේ products වැඩි වෙන්නේ. ඉතින් අන්නේ වගේ ඊටාම කෙටියෙන් දැන් මම මේ විස්තර වශයෙන් කිව්වේ ඔයගලන්ට තේරුම් ගන්න. ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය කොහොමද වැඩි කරන්නේ කියලා. සම්බන්ධ රක්ෂණයක් දීම. ඒ කියන්නේ අපි ඉන්ෂුරන්ස් කෝපරේෂන් රක්ෂණයක් දෙන එක නෙමෙයි. මේකේ අදහස. නිෂ්පාදන වල ගුණාත්මක භාවය. දැන් අපි හවුසින් ලෝන් එකක් දෙනකොට ඒක ඉක්මනින් දෙන්න ඕනේ. දැන් අවුරුදු ගාන දැන් ඒ වගේම එකක්. අනිත් එක දැන් ලෝන් එකක් ගන්න එනවා. දැන් ලෝන් එකක් ගන්න යනකොට ඒක මිනිස්සෙක් කියලා ලක්ෂ 3ක් 5ක් ඉල්ලනවා. දැන් බල්ලා කියනවා මෙයාට මේ මට දෙන්න පුළුවන් 2යි. ඉතින් මොකද්ද මේ මිනිස්සයා කරන්නේ? දැන් යාට ලක්ෂ 5ක් ඕනේ යාගේ දෙයක් කරන්න. එතකොට අපේ අය දැනගන්න ඕනේ මෙයාට කොහොමද මේකට අපි සහභාගී වෙන්නේ. මේක ස්ටේජස් වශයෙන් දෙන්න පුළුවන් අපිට. නැත්තම් එයා පොලි මුදලාලි ගාවට යනවා. එතකොට මොකක්ද දෙන්නේ? වැඩි පොලියට ගන්නවා ණය මුදල් ගෙවන්නේ ඒක බැංකුවේ එක ඩිෆෝල්ට් වෙනවා. ඉතින් ඔන්නේ කාරණා තියෙනවා. එතකොට ගුණාත්මක භාවය හැමතිස්සෙම නිෂ්පාදනවල. ඒ නිෂ්පාදනය සම්බන්ධ නෙවෙයි මම කිව්වේ ඒක මෙහෙමක් සම්බන්ධ. ඒ වගේම තමයි යම් කිසි ප්‍රොඩක්ට් එකක් අපි දෙනවා නම් ගනුදෙනුකාරට දැන් එකපාරක් හැදුවා එකක් මේ අවුරුදු 20ක් යනකොට මේකේ පොලිය දලුලනවා කියලා. එහෙම එකක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒවා අපි සංඛ්‍යාත්මක වශයෙන් වෙන්නේ නැති දේවල් බැංකුව කියලා අන්තිමේදී ඒක සස්පෙන්ඩ් කරලා නිකන් හිටියා. ඉතින් එතකොට ඒ වගේ අපි යම් කිසි ප්‍රොඩක්ට් එකක් ඉදිරිපත් කරනවා නම් බැංකුවේ එහෙම නැත්නම් යම් කිසි දෙයක් කියනවා නම් ඒක ගුණාත්මක වශයෙන් ආරක්ෂණයක් තියෙනවා කියලා පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් තමයි යම් කිසි දෙයක් කියනවා නම් දැන් අපි හිතමු රයිට් ඔයාගේ ප්‍රොජෙක්ට් එකට අපි දෙනවා. ප්‍රොජෙක්ට් ලෝන් එක දෙනවා. මෙන්න අපි ඒකට දෙනවා ඔයාට මේ හොඳ ක්‍රෙඩිට් පැකේජ් එකක්. ක්‍රෙඩිට් පැකේජ් එකක් දෙනවා ඔයා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. යන දවසට මිනිහත් එක්ක නැහැ මිනිහා ට්‍රාන්ස්ෆර් වෙලා. කිව්ව මිනිහත් නැහැ. එතකොට ට්‍රාන්ස්ෆර් වෙන එකට අපි යන්න ඕනේ. නමුත් එතකොට අර කස්ටමර් ඩයරයිස් කරලා තියලා එතන ඊළඟට එන නිලධාරිය කියන්න ඕනේ මෙන්න මේ මහත්මයා එනවා. මෙයා හොද ගනුදෙනුකාරයෙක් අපේ. මෙයාට මේ පැකේජ් එක හදන්න. අන්න ඒකට තමයි දැනීම අවශ්‍ය වෙන්නේ. හොඳට මතක තියාගන්න නිෂ්පාදන වල ගුණාත්මක භාවය වැඩි කරන්න නම් අපිට මේ බැංකින් මේ දැනුම මේවා තියෙන දේවල් ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕනේ. අන්න ඒක තමයි ඊටාම වැදගත් වෙන කාරණේ. හරි. දැන් අපිට මේ අවසාන කොටස දැන් එනවා මම ටිකක් මේව කතා කළේ මේ පාඩමට අයිති දේවල් නිසා. දැන් ඔන්න මූල්‍ය සාක්ෂරතාව. දැන් මූල්‍ය සාක්ෂරතාව කියන්නේ දැන් අර ඉස්සෙල්ලා කිව්ව ටික මම නැවත වතාවක් ගන්නවා අතට මූල්‍ය ශාස්ත්‍රය පිළිබඳ දැනුම හෝ අධ්‍යාපනය සඳහා අවබෝධයයි. දැන් ගනුදෙනුකාරයෙක් ඇවිල්ලා අහනවා ඔයාගෙන් ඔයගොල්ලන්ගෙන් අහනවා සර් දැන් කොහොමද මේ ෂෙයා මාකට් එක? අනී මන් දන්නේ දැන් නම් ඒක කියන්නේ. ඌ වගේ උත්තරයක් දුන්නොත් කොහොමද? අනේ මන් දන්නේ මන් නම් ඌව ගැන දන්නේ හොයන්නේ නැහැ. එහෙම කියන්න එපා කවදාවත්. බැංක කෙනෙක් වුණාම දිනපතා පත්‍රය බලන්න අර ෆයිනෑන්ෂියල් පේජ් එක බලන්න. ඔය තියෙන ඩේලි FT කියලා එකකුත් තියෙනවා. ඒ වගේම මිරර් එකේ තියෙනවා. හැම පත්‍රයේම තියෙනවා ෆයිනෑන්ෂියල් පේජ් එක. TV එකේ තියෙනවා BIS කියලා BIS BIS කියලා මොකද්ද වලට සලනක් කරනවා. ඒක බලන්න. ඒක පොඩි වෙලාවයි ඒවා තියෙන්නේ. ඉතින් එතකොට අන්නේම මේ මූල්‍ය ශාස්ත්‍රය පිළිබඳ දැනුම ඉස්සෙල්ලා අපි ලබා ගන්න ඕනේ. ලබා ගත්තේ නැත්නම් ඒ සාක්ෂරතාව වැඩි කරන්න බෑනේ. ඒ පිළිබඳ දැනුම අවබෝධය තමයි එතකොට මූල්‍ය සාක්ෂරතාව කියන්නේ මූල්‍ය ශාස්ත්‍රයන් පිළිබඳ දැනුම හෝ අධ්‍යාපනය පිළිබඳ අවබෝධයයි. මූල්‍ය ශාස්ත්‍රය දුර්වලකම නිසා ව්‍යාපාරයක මූල්‍ය ස්ථාවරත්වයේ ඍණාත්මක බලපෑම් ඇති කරයි. අන්න එතකොට තමන්ගේ ශාඛාවට ඍණාත්මකයි. දැන් අපි හිතමු ඔය මහත්මීන් බස් එකක යනවායි කියන්නකෝ. එහෙම නැත්නම් තමයි යන කාර් එකට නැගිනවා කසින් කෙනෙක්. අයියේ මේ නංගි කවුරු හරි කසින් සිස්ටර් කෙනෙක් නගිනවා. එයා කියනවා අයියේ මේගොල්ලන්ගේ බැංකුවේ කීයද මේ මට ගන්න ඕන වෙලා තියෙනවා කායකම්. ඒකේ කාලෝන් එක දැන් ඉන්ට්‍රස්ට් එක කීයද? පොලිය කීයද? පොලියද නංගි? පොලිය කීකිය කල්පනා කරනවා. ඉතින් අර අපේ තියෙන ක්වොලිටි එක වැඩක් නැහැ නේ. මං කියන්නේ ඒ ඔක්කොම කටපාඩම් කරගෙන අඩු ගන්න තමන්ගේ මොබයිල් එකටවත් දාගන්න ඔය ප්‍රධාන දේවල් වල පොලියන්කවත්. නැත්තම් අහනවා දැන් අද ඩොලර් රේට් එක කීයද අයියා? අනේ ඒවා මම දන්නේ මම ඉන්නේ බ්‍රාන්ච් මේ වෙන තැනකනේ මම HR එකේ ඉන්නේ මම කොහොමද දන්නේ ඩොලර් රේට් එක? එහෙම බෑ. බැංක නම් බැංක. එතකොට හොඳට මතක තියාගන්න අන්නේ දේවල් තමන්ගේ බැංකුවටමයි තමන්ටත් එක හොඳ නැහැ. අනේ මම නම් දන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් චෙක් එකක් දෙනවා. අයියේ මේ චෙක් එක ගෙවන්න පුළුවන්ද? මේක ඇවිල්ලා ඔරින් චෙක් කියන්නේ. දැන් මේක අනේ මම දන්නේ. ඔරින් චෙක් එක.
චෙක් එක අරගෙන බල බල ඉඳලා හරියන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ. දැන් ඒකනේ බැංකින් නෝ කරන්නේ. එතකොට ඒවා කොයි විදිහට කලෙක්ට් කරන්න ඕනේ. දැන් පීපල්ස් බැංක් චෙක් එකක් දෙනවා. ටොස් කළා. මේක අයියේ මේ ගොල්ලන්ගේ බැංකුවට මේක දාන්න පුළුවන්. ටොස් චෙක් එක. සමහර අය කියනවා මම දැකලා මේක පීපල්ස් බැංක් චෙක් එකක්. කොහොමද දාන්නේ මේ බැංකුවට? එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. ඉතින් සමහර වෙලාවට අහනවා මේක මේ පොළොන්නරුවේ ඉෂු කරපු චෙක් එකක් දැන් මේ පුළුවන් මේ සල්ලි ගන්න මෙහි. අන්නේ වගේ සාමාන්‍ය ජෙනරල් දේවල් අහන ඒවා සමහරලාට අපේ අය මම කියන්නේ මේ බැංකු කරුවන්ට දොස් කියනවා නෙමෙයි. මම කියන්නේ හැම පුංචි දෙයක්ම දැන් තමන් කල්පනා කරලා බලන්න මට මේ වගේ මගෙන් ඇහුවොත් මට පුළුවන්ද කියලා. ඉතින් අන්න ඒක තමයි මේ සාක්ෂරතාවය වැඩි කරගන්න අපිට මේව හරි පහසුයි. ඕගොල්ලන්ගේ මොබයිල් එකට ওই දාලා තියෙන දේවල් වලට අමතරව දැන් වාත් දේවල් දාලා තියෙනවනේ. සතුටු වෙන දේවල්, සින්දු, එක එකනාගේ පින්තූර ඒ වගේ පොඩ්ඩක් පොඩි පේජ් එක දාගන්න තමන්ගේ බැංකුව ගැන ටිකක්. එතකොට ටක් ගාලා ඉන්න පොඩ්ඩක් කිව්වා ටක් ගාලා ක්ලික් කරලා බැලුවා කිව්වා. ඉතින් ඕක හිතේ තියාගෙන ඉන්න කියලා මම කියන්නේ නැහැ. අන්න ඒකයි මේ මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධව අධ්‍යාපනය සහ අවබෝධය කියන්නේ. ඉතින් එතකොට මූල්‍ය සාක්ෂරතාව දුර්වලකම නිසා ව්‍යාපාරයේ ඍණාත්මක බලපෑම් ඇති කරනවා. ඒක තියරිටිකලි න්‍යායාත්මකව තියෙන අපි දන්න දෙයක්. දැන් ඕනම කඩේක මුදලාලි දන්නේ නැත්නම් ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා. කඩේ ඉවරයි. කඩේ ඉවරයි. ආයි කිසි කතාවක් නැහැ. ඉතින් Taman දැනගන්න ඕනේ. දැන් අපි දන්නවනේ. දැන් අපි සර්වන් කෙනෙක් ගෙදර ඉන්නවා නම් ඒත් දන්නවනේ. ගෙදර Tamanගේ කිචන් එකේ කරන වැඩ ගෙදර ගෘහණිය දන්නේ නැත්නම් ඒ සර්වන් මොනවද දැම්මත් දන්නවද මොනවද දාලා තියෙන්නේ කියලා. සරල උදාහරණයක්. ඒ වගේ තමයි. එතකොට බැංකුවේ වෙන කටයුතු ගැන දැන් අපි හිතමු ලෝන් එකක් දෙනකොට මෙමොරන්ඩම් එක හදන්න දන්නේ නැහැ. ඒක සෙක්‍රටරි තමයි කම්පියුටරෙන් ගහන්නේ. සෙක්‍රටරි නිවාඩු ගිය දවසට තමන් හැබැයි ඔක්කොම පුළුවන් උත් එලත් ඉන්නවා. මේක කොහොම හැදුවද කියලා දන්නෙත් නැහැ. ඒ අසනීප වුණා නම් එහෙම ලෝන් දෙන්නත් බෑ සමහර ශාඛාවල. ඉතින් මේවා මේ ප්‍රැක්ටිකලි මම අත්විඳපුවා. ඉතින් එතකොට මේ දේවල් දැන් සමහරවිට අපේ මැනේජර්ස් ඉන්න පුළුවන් මෙතන ඔෆිසර්ස් ඉන්න පුළුවන් අලුතෙන් බැරිච්ච අයත් ඉන්න පුළුවන්. ඒ හැම කෙනාම මේ සාක්ෂරතාව කියන එක දිනු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක Tamanට තනියෙන් කරගන්න පුළුවන් වැඩක්. දැන් බලන්න කවදාවත් හිතුවද මේ ඔන්ලයින් මේ උගන්වන්න පුළුවන් වෙයි කියලා අපේ රටේ. ඉතින් කොරෝනානේ මේක කරලා දුන්නේ අපිට. ඉතින් මේ ඕගොල්ලෝ දුර පළාත්වල ඉඳලා එනවා දැන් අපි දැන් මේ පාර එක්සෑම් එකෙන් තමයි බලන් ඉන්නේ. මේක හොඳට සාර්ථකද නැද්ද කියලා. දැන් මේ පාර එක්සෑම් එකේ රිසල්ට්ස් ආවොත් මේක හරි වටින ක්‍රමයක් වෙනවා. ඉතින් හොඳට පාඩම් කරන්න මේ නෝට්ස් මේ විභාගයටවත් අපි මේක ඉස්සෙල්ලා අපි කොහොම printed notes ඔයගොල්ලෝ නම් වෙන්නේ මේක ඩවුන්ලෝඩ් කරගත්තොත්. මේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේ අන්තිම වටින නෝට්ස් මේවා. ඉතින් විභාගේ කරනකොට ඕගොල්ලන්ට තේරෙයි. ඒක නිසා මේ හැම දේශකයන් කෙනෙක්ගෙම ඒවා දාලා තියෙන්නේ. ඉතින් එතකොට ඒවා ඔක්කොම ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මේකේ දැන් මූල්‍ය සාක්ෂරතාව ටිකක් මම වැඩියෙන් මේ විස්තර කරන්නේ මේක විභාගයටම එක්කම Tamanට මේ වැඩ කටයුතු වල ප්‍රයෝජනයි. මේ වැඩ කටයුතු වල ප්‍රයෝජනෙයි ඇයි කියන එක තේරුම් ගත්තාම විභාගයේ දෙන ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න පුළුවන්. මේක ඒකයි මම ටිකක් වැඩියෙන් අද විස්තර කළේ. වෙනතර මම මෙච්චර විස්තර කරන්නේ නැහැ ඔයගොල්ලන්ට. නමුත් මම ඒ දවස්වල නිශ්ශබ්ද වෙලා මේ ලෙසන් එක එනකම්ම තමයි හිටියේ මේ දේවල් ගැන ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් දැන් බලන්න ප්‍රයෝජන සහ වැදගත්කම ඇහුවත් මූල්‍ය සාක්ෂරතාවය එහෙම නැත්නම් මූල්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන ඇහුවත් ඔය කරුණු පහ තමයි ලියන්න තියෙන්නේ. මොනවද ඒ කරුණු පහ? අපි තව විනාඩි 5ක් ඉතුරු කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න. ඒ නිසා අපි ඉක්මනින් බලමු මේ ටික. මූල්‍ය නිපැයුම් සහ සේවාවන් භාවිතා කිරීමේ හැකියාවක් ඇති වෙයි. දැන් තේරෙනවනේ. ඊළඟට දෙක එකයි කතා කරන්න දෙයක් නැහැ. දෙක සෑම රටකම පාහේ බැංකු ව්‍යාපාර කටයුතු සඳහා ඉතා වැදගත්. තුන්වෙනි එක තේරෙනවා විස්තර කරන්න දෙයක් නැහැ. මූල්‍ය සාක්ෂරතාව ඉහළ යාම මූල්‍ය සේවාවන්ට පිවිසෙන සඳහා පහසුකම් සම්පාදනය වේ. දැන් ඔය අපි විස්තර කරෙත් ඒකමයි. නව නිපැයුම් නිර්මාණය මගින් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම් නිර්මාණය වේ. පැහැදිලිනේ? පහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම තුළින් අවදානම් සම්බන්ධව අන්න ඒක මොකද බලන්න. මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අවදානම් සම්බන්ධ අවබෝධය ඇති බව මේ හේතුව නිසා වංචනික ක්‍රියා වැරදි අර්ථ නිරූපණ රැවටීම් ආදීන් මිදිය හැකියි. දැන් බලන්න තව උදාහරණයක් මම ඒකට කියන්නම්. දැන් ඔයගොල්ලෝ ලෝන්ස් දෙන්න යනවා. මොකද මම මේ ලෝන්ස් තමයි මම ගොඩාක් කරේ මේ නීතිය වගේම මේ බැංකුවේදී මේ AGM වෙනකම් මේ පැත්ත ඒකයි මම නිතරම ලෝන්ස් ගැන කියවෙන්නේ. නමුත් ඒක තමයි ප්‍රධාන ඇසට් එකක් බැංකුවේ. හොඳට මතක තියාගන්න. ඒ ලෝන්ස් ඔයගොල්ලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ණය අංශවල වැඩ කරන්න ඕනේ. අනිත් එක හරි ඉන්ටරෙස්ටිං.
දැන් බලන්න මේ කතාව. මූල්‍ය සාක්ෂරතාව ඉතා ඉහළ නැංවීම තුළින් අවදානම් සම්බන්ධ අවබෝධය ඇති බව. මේ හේතුව නිසා වංචනික ක්‍රියා. දැන් ලෝන් එකක් ගන්න එනකොට ගොඩක් වෙලාවට අපි කස්ටමර් ඉන්ටර්වයුව කරනවා. ඔයගොල්ලෝ අහන්න ඕන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද ගනුදෙනුකාරයෙක්? ඕන කෙනෙක් කියයි මොකද්ද ලෝන් එක? එයා කියනවා මට කාර් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම අහන්න ඕන එක තමයි මොකද්ද? මැඩම්ගේ account එක කොහෙද තියෙන්නේ? මේ බැංකුවේ තියෙනවද? අපේ බැංකුවේ තියෙනවද? ඔව් තියෙනවා. ඔයගොල්ලන් බැංකුවේ තමයි තියෙන්නේ. මගේ account එක තියෙන්නේ නුවරඑළියේ. ප්‍රශ්නයක් නෑ නුවරඑළියේ තිබුණාට. මොකද්ද මැඩම් account එක? එයා ලියලා දෙයි. කියයි. ටක් ගාලා ගැව්වා තමුගේ ඉස්සරහා තියෙන්නේ කම්පියුටර් ස්ක්‍රීන් එක මුළු ඔක්කොම එනවා. වයසත් එනවා, උපන් දිනේ ඔක්කොම ඒකේ තියෙනවා. ටිකක් එහාට මෙහාට දානවා. ඉතින් කතා කර කර ඒක බල බලා කතා කරනවා. ඉතින් ගොඩාක් ප්‍රශ්න ගනුදෙනුකරු අපහසුවටපත් වෙන ඒවා අපි අහන්න ඕනේ නෑ. ඉතින් අන්න ඒකයි. එතකොට ඒක එකක් දෙයක් ඒ සාක්ෂරතාව. එතකොට ඒ ප්‍රැක්ටිකලි එක වැදගත් වෙනවා. එතකොට ඊළඟට ඒක තමයි මේ වංචනික ක්‍රියා. දැන් අනිත් එක කෑෂ් ෆ්ලෝ එක ඉල්ලන්න ඕනේ. දැන් කෑෂ් ෆ්ලෝ එකක් ඉල්ලනකොට අපි බොහෝ දුරට ඒ දැන් අපිට ගනුදෙනුකාරයාගේ තත්ත්ව ගැන බලාගත්තා. ඉතින් මේ හැම එකටම මූල්‍ය සාක්ෂරතාව කියන එක ඉතාල වැදගත් වෙනවා. ඉතින් ඊළඟට 6 වෙනි එක මෙම අවබෝධය නිසා මූල්‍යමය තීරණයන්ට පහසුවෙන් එළඹිය හැකියි. මේ නිසා භාණ්ඩ හා සේවා පිළිබඳ ගුණාත්මක වශයෙන් හා ප්‍රයෝජන පිළිබඳ දැනුවත් විය හැකියි. ඊළඟට 7 වෙනි එක අත මේ තවිෂ්ක්‍යුම් නෙවෙයි වෙන සයන් දෙන්න ඕනේ. තයන්න නෙමෙයි. සවික්ෂුම් සාගත ප්‍රවේශය. ඒ කියන්නේ ඉන්ක්විසිෂන් කියන එක තමයි ඉංග්‍රීසි වදනේ. INQUISITION ඉන්ක්විසිෂන්. සවික්ෂුම් සාගත ප්‍රවේශය. ඒ කියන්නේ ඒකේ අදහස තමයි ප්‍රවේශය සාධාරණ වෙළඳාම සාධාරණ මිලකරණය පිළිබඳ අනර්ගත්වය තහවුරු වීම සම්බන්ධ මේ ප්‍රවේශයක් කියන එක තමයි දෙන්නේ. ඊළඟ අවසාන වශයෙන් කියනවා මින් පෙනී යන්නේ මූල්‍ය සහගත ඊළඟ මෙතුළු මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරකීම සඳහා බෙහෙවින් උපකාර වන බවයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳටම තේරෙන්නේ නැති මම අද ටිකක් විස්තරත් කතා කළා. ඒත් මම පොඩ්ඩක් අපි ආයි කතා කරමු අවසාන මිනිත්තු 5ක් වගේ කාලයක් තියෙනවා 5ක් 6ක්. දැන් ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න ඕනේද කියන එක පොඩ්ඩක් තව ආපහු බලමු මේ කතා කරපු ඒවා. දැන් බලන්නකෝ මොනවද තියෙනවද? පුද්ගල හැදියාව අඩු නිසා මොකද්ද? පුද්ගල හැදියාව අඩු නිසා චතුරංග. ඔව්. ඉතින්ලා ප්‍රශ්නයක් නේද? තව මොන හරි තියෙනවා නම් මැසේජස් වලින් කියන්නකෝ බලන්න. සර් රිවිෂන් ක්ලාස් එද්දි මොනවද අරන් එන්න ඕනේ? පාස් පේපර්ස් නෝට්ස් පාස් පේපර්ස් තියෙනවා නම් හොඳයි නෝට්ස් ඕනේ නැහැ මම ඔක්කොම කියලා දෙන්නම්. ඕල එන්නකෝ නෝට්බුක් එකයි පෑනකුයි අරගෙන පේපර්ස් සෙට් එක දිනවනේ අරන් එන්න. දැන් මෙහෙම පේපර්ස් දෙනවා. මම අපි සාමාන්‍යයෙන් වෙන අවුරුදු වල පේපර්ස් 3ක් නැත්නම් 4ක් තමයි ඒ ඔක්කොම බෙදනවා මෙහෙන් පාස් ක්වෙස්චන් පේපර්ස්. එතකොට ඒ හැම එකම බොහෝ සෙක්ෂන් වයිස් තමයි අපි කරන්නේ මම කරන්නේ. බොහෝ විට ඉතින් ප්‍රධාන මාතෘකා ටික ඉස්සෙල්ලා කරන්නේ සමීර. ඉතින් මේ නෝට්ස් ගන්න ඕනේ නැහැ ඉතින්. ඉතින් ඔයගලන්ට ඕන නම් අරන් එන්න නෝට්බුක් එකක් ඕන නම් මේක ෆයිල් එක දාගෙන එන එකනේ තියෙන්නේ. පාස් පේපර්ස් කියන එක තියෙන එක හොඳයි. පාස් පේපර්ස් මෙහෙන් බෙද දෙනවා ඔක්කොම රිවිෂන් එකේදී. මම පොඩි මේකක් සටහනකුත් හදලා ඇති ඒකේ. රිවිෂන් වලට එන එකක්. ඉතින් එතකොට දැන් නෝට්ස් වලට වඩා අපි ප්‍රශ්න තමයි. දැන් නෝට්ස් අපි දැන් දිගටම කතා කළානේ. ඒකෙදි සම්පූර්ණ ප්‍රශ්න. හැබැයි ඒකෙදි දැන් සාමාන්‍යයෙන් මම කරන්නේ සෙක්ෂන් දැන් නීති පද්ධතිය ගැන අපි එකක් අරගෙන ඊට පස්සේ ඒක පොඩ්ඩක් ප්‍රධාන කාරණා ටික මතක් කරලා ඒකට අදාළ ක්වෙස්චන් පේපර්ස් වල තියෙන බලලා ලියන හැටි ඒක හුඟක් හොඳයි. දැන් ඒකේ මම දන්නවා මට මැසේජස් ඇවිල්ලා තියෙනවා ගොඩාක් ඒ පොකි විභාග වල ආවා. ඒකට විතර කාපුවත් පාස් වෙලා. ඒගොල්ලෝ ඉතින් හොඳට අහගෙන ඉඳලා ඒකයි. අහගෙන ඉඳලා ප්‍රශ්න කරලා ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ එහෙම හිතන්න එපා. දැන් ඔයගොල්ලන්ට ගොඩක් ඉගෙනුවා අපි මේ ඔන්ලයින්. ඉතින් ඒක නිසා හැබැයි මේක කොහොම හරි විභාගේ පාස් වෙන්න බලන්න මේ පාර හොඳ අවස්ථාවක් ඔයගොල්ලන්ට තියෙන්නේ ඒකයි. ඉතින් අනිත් එක දන්නයටත් කියන්නේ සම්බන්ධව තව මේකෙන් ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒවත් පුළුවන් මේ නෝට්ස් ඔක්කොම ගන්න. මේ තව තියෙනවා නම් මොනවා හරි අහන්න. ඔක්කොම අහන්න ඉතින් මොනවා හරි තියෙනවා.
තව තියෙනවා නම් අහන්න. උදසනි තියෙන නෑ නෑ හරිද ඔක්කොම දැන් එතකොට. ඒගොල්ලෝ මේ දවස්වල හොඳට පාඩම් කරන්න ඕනේ හැබැයි මේ මාසේ හොඳට මාන්සි වෙන්න. මොකද මේ අනිත් එක මේ නීති ප්‍රශ්නවලදී මම මේ දැන් නැවතත් මතක් කරන්නේ නීතිය කියන එකේදී හරියට ફોකස් කරලා උත්තර ලියන්න ඕනේ. හරියට අහන එකට උත්තර දෙන්න ඕනේ. අන්න ඒකයි. දැන් අපි හිතමු අර්පණයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් යුසුමක. එතකොට ඒක අර්පණයක් වෙන්නේ කොහොමද? එතකොට දැනගන්න ඕනේ හොඳට. අර්පණය කියන්නේ කුමක්ද? නිවැරදි. එතකොට අර්පණයක් යුසුම නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අහුවොත් එන්න අවශ්‍ය ප්‍රධාන කාරණා මොනවද කියලා හරියටම අදාළ කාරණේ ලියන්න ඕනේ කේසස් එක. මේ කේසස් ලිව්වේ නැත්තම් ලකුණක් අඩු කරන්නේ නැහැ. කේසස් ලිව්වොත් ලකුණක් වැඩි වෙනවා. අන්න ඒකයි. ලකුණක් දානවා අපි කේසස් වල. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් යුසුම් නීතිය මම ඔයගොල්ලන්ට කරේ නෑ රුවන්ස කරේ. ඇහුවොත් අර්පණය සහ අර්පණය කිරීමට ආරාධනාවක් අතර වෙනස කුමක්ද කියලා විභාගයේදී ඇහුවොත්. මොකද දැන් මට මේක මතක් වුණේ කියන්නේ. එහෙම ඇහුවොත් කොහොමද ඒක විස්තර කරන්නේ? ඉතින් ඒ වගේ හැම දෙයක්ම අපි ඒක කොහොමද ලියන්නේ කියන එක තියෙනවා. දැන් පාරිභෝගික ආරක්ෂා පනත ගැනම කල්පනා කරොත් මේකේ කුමක්ද පරමාර්ථය? මේකේ විශේෂපතේ කුමක්ද? අත වශයෙන් වගන්තින් කියන්නේ කුමක්ද කියලා විභාගයට අහන්නේ මේකේ විශේෂපතේ කුමන ශේෂ්ත්‍රකදී මේක තියෙනවද? මේකේ ප්‍රයෝජනෙක් මොකක්ද? ඉතින් ඒ වගේ ඒවා අපි ගොඩාක් දේවල් දැන් අද ඕගොල්ලොත් එක්ක කතා කරලා. ඉතින් එතකොට තව දේවල් තියෙනවා නම් දැන් කියන්න බැරි නම් පස්සේ හරි කියන්න. ඉතින් එතකොට රිවිෂන් එකට එනකොට ටිකක් හොඳට පාඩම් කරලා තමයි එන්න ඕනේ. මුකුත් වෙනෝන්නේ නැහැ. ලියන්න නෝට් පේපර්ස් ටිකක් හරි පොඩි පොතක් හරි පෑනක් අරගෙන ඉච්චර තමයි. හොඳට එන්න. දෙපාන්දරේ 8ට හරියට. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ අපි 8යි 4ද කොහෙද තියෙන 4:00ටමාරද මම හිතන්නේ 8:30 වෙන්න ඕනේ. 8 නෙමෙයි 8:30 4:30 කියලා මට ගිය පාර කරපු වෙලාව නම් ඒක තමයි මම හිතන්නේ. ඒක වෙනස් දන්නේ බලලා මම ඔක්කොම අහලා කියන්නම් හරියට මේ ඊළඟ දාලා වෙබ් එකෙත් ඇති දාලා. ටයිම් ටේබල් එක වෙබ් එකේ තියෙනවා කියලා මට QR එක ළමෙක් බලලා මේ උදේ. එතකොට ඔයගලන්ට හොයාගන්න පුළුවන් මේ වෙබ් එකට ගිහිල්ලා බලන්නකෝ IBSL එකේ. තව මොනවද තියෙන්නේ? කතා කරන්න අවශ්‍ය නම් කතා කරන්න ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් කරගෙන. තවත් තියෙනවා මිනිත්තු 2ක කාලයක්. කියන්නේ මේ පාඩම ඉවරයි. ඇත්තටම මේකේ දෙවෙනි කොටස තමයි තියෙන්නේ. මම ඒක රෂ් කරේ නෑ අද කරන්න. මොකද ඒක එහෙම රෂ් කරලා වැඩක් නෑ. තව පොඩි පොඩි මාතෘකා කීපයකුත් තියෙනවා. 8 am to 4:30. එහෙමද? චතුරංග ඔය බැලුවද? හරි. අමන්නේ අපි 8 වලට පටන් 8 කිව්වොත් ඉතින් 8යි 5 10 විතර වෙනකොට ඉතින් පටන් ගන්න පුළුවන් ඔයගොල්ලෝ ඇවිල්ලා හිටියෝ. right. එමනම් මොකද නැත්තම් අපිට දැන් නවත්තන්නත් පුළුවන්. සයිට් එකේ ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. හරි. thank you චතුරංග. අනිත් අයත් කියන්න දැන් අනිත් අය දකින්නේ මේක. එතකොට ඒකෙන් බලා ගන්න. එතකොට කැලෙන්ඩර්ස් ඔක්කොම ඇති මොන සබ්ජෙක්ට් එක කියලා අහලා තිබුණා එක්කෙනෙක් ඇහලා දුන්න එක ස්ටුඩන්ට් කෙනෙක් ඇහුවා මම හිතන්නේ හැම සබ්ජෙක්ට් එකකම කියලා. ඉතින් එතකොට වෙබ් එකේ තියෙනවා නම් සයිට් එකේ තියෙනවා නම් ඔයගොල්ලන්ට බැලුව හැකි IBSL සයිට් එකේ මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. හරි. ඔය ලින්ක් එකත් අහලා තිබුණානේ www.ibsl.lk. right. ඒ ලින්ක් එක බලන්න කරුණාකරලා හැම කෙනෙක්ම ඒකෙන් ඔයගොල්ලන්ට මේ රිවිෂන් ගැන ඩීටේල්ස් බලාගත්ත හැකි. බලාගෙන මේ එන්න අවශ්‍ය සබ්ජෙක්ට්ස් වල එක දවසයිනේ තියෙන්නේ. දැන් ලෝ තියෙන්නේ 17 වෙනිදා. ඉතින් එතකොට මේ එල්ලේ ටික කරගන්න. එතකොට ඔයගොල්ලන්ට ෂුවර් එකක් එනවනේ දැන් අපි මෙහෙම දැක්කට නමුත් එතෙන්දී තව දේවල් ඩිස්කස් කරන්න පුළුවන්. ඔයාලා තියෙන ගැටලු කිව්වා හැකි. ඒ දේවල් පුළුවන් කරගන්න. මම තමයි බොහෝ විට කරන්නේ. බොහෝ විට කියන්නේ මම හැමදාම කරේ මම මේ පාරත් මට කිව්වා. ඒකින් දැන් මම හම්බ වෙයි. රිවිෂන් ක්ලාස් එකේ ඇප්ලිකේෂන් එක ආපු දවසට පුළුවන්. එතනින් ගන්න පුළුවන්. මේ ඔෆිස් එකේ ඉන්නවා ඒකට නිලධාරීන් වෙනම කවුන්ටර්ස් දාලා තියෙනවා. ඒ වෙලාවෙන් පුරවලා දෙන එකයි තියෙන්නේ. ගෙවන්නත් ඒ වෙලාවෙන් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒවා. එන්න තමයි ඕනේ. පොඩ්ඩක් ඉතින් ගෙවන්න තියෙන අය වෙබ් එකේ විදිහටත් ඒක දාලා ඇති. එහෙම නැතුව ඒ දවසට ගෙවුවත් කමක් නැහැ. ඉතින් මම හිතන්නේ මේ කොහොම වුණත් ඔයගොල්ලෝ ආවොත් හරවලා අරින්නේ නැහැ අපි. පොඩ්ඩක් පරක් වුණා වුණත් ඉතින් එනවා. මේ පරක් වෙලා කොහොමද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ පාඩුවයිනේ. මොකක්ද ඊළඟට කියන්නේ? ටියුෂන් කතාව හරි
පාරිභෝගික අයිතිවාසිකම් කඩවීමකදී පැමිණිලි කළ යුතු පිළිවෙත කියන්න පුළුවන්. එහෙම වුණොත් ඉස්සෙල්ලාම අපිට මේකට රපෝර්ට්තු කරන්න පුළුවන්. ඉතින් මේක නඩු දැම්මොත් ඉතින් අර සාමාන්‍ය ක්‍රමෙට මේ මහේස්ත්‍රාත් අධිකරණයකදී නඩුව විසඳනවා. ඉතින් ඒකට දඩ ගහන්න ඒවා තියෙනවා ඔක්කොම තියෙනවා ඒකේ. අනිත් මේවල වගේ. ඉතින් මේ කඩවීමකදී පැමිණිලි කළ යුතු පිළිවෙල තමයි ඉතින් පාරිභෝගික අධිකාරියට මේකට දන්නන එක. ලොකු පිළිවෙතක් නැහැ. ඉතින් පොලිසියට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙදී පාරිභෝගික අධිකාරියට කිව්වන් පස්සේ ඒකෝක ගිහිල්ලා රිමකින් දැන්වත් හරි ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. ඒ වෙලාවෙම වුණත් ඔයගලන්ට ගිහිල්ලා හරි පුළුවන් එතෙන්ට. ඉතින් ඒක හරි. ඒ විදිහට කරන්න පුළුවන්. වෙන මේ කඩවීමකදී පැමිණිලි කළ යුතු විශේෂ පිළිවෙලක් නැහැ. ඉතින් පැමිණිල්ලක් ඉතින් අපි රාජ්‍ය ආයතනයක දන්නන විදිහට දන්නන්න. දැන් යම් කිසි කෙනෙක් අල්ලස් ගත්තොත් අපි අල්ලස් විමර්ශනයකට කියලා කිව්වහම හරිනේ ලියුමගේ. ඒ වගේ. ඉතින් දැන් මේක මේ අපරාධයක් කරපුවම නම් ඉස්සෙල්ලා පොලිසිය දාන්න ඕනේ. ඒ වගේ මේකක් නෙමෙයි. බද්ද චතුරන්ද කියන්නේ. හරි නේද තේජානි? එතකොට ඒක ෆිල් කරලා ෆීස් ඩිපොසිට් කරන්න කියලා තියෙනවා. ඔය තියෙනවනේ ඔක්කොම. ඒකත් පුළුවන් කරන්න. වෙබ් එකේ තියෙනවලු ඔක්කොම. මම ඒක නම් මට බලන්න බැරි වුණා මේ ඕක දැම්මෙන් පස්සේ. මේ ඒක නිසා. හරි නේද එහෙනම්? එහෙනම් අපි නවත්තමු නේද? හරි. ඔය සමීර තේජානි ඔක්කොමලා ඉන්නව නේද අද? හොඳයි. හරි රිත්ම හැම ඉන්නවා රයිට් ඕකේ. එහෙනම් සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා අද විශේෂයෙන්ම මේ හොඳට පාඩම් කරන්න කියලා. සුබ රාත්‍රියක් වගේ. හරිද? ඉතින් හොඳට පාඩම් කරන්න. මේ දවස් ටික තමයි ඔයගොල්ලන්ට ඉතාල වටින්නේ. පොඩ්ඩක් නිදි බලන්න. කමක් නැහැ. ඉතින් අපිත් ඔයාලගේ වයසේදී ඔය කරා. ඒක නිසා ඒක කරන්න මොකද හේතුව දැන් ඉදිරියේදී සිලබස් එකම වෙනස් වෙනවා. හරි? හැබැයි මේවා එකක්වත් අහක යන්නේ නැහැ. පාස් වුණාම ට්‍රාන්ස්ෆර් ක්‍රෙඩිට් දෙයි. දෙනවා. මම අපි යෝජනා කරා මම කැමති එකෙත් ඉන්නවා. ඒක නිසා මේ ඒ ගැන කනගාටු වෙන්න දෙයක් නැහැ. මේක කොහොම හරි කරගන්නයි ඕනේ. මොකද බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන ඩිග්‍රී එකට යනවා. දැන් මේ අලුත් ක්‍රම වල හැටියට ඒ පස්සේ විස්තර කියන්න. හරි. එහෙනම් thank you.